අයිබෝන් තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. ලෝකෙ ජීවත් වන සියලුම මනුෂ්‍යෝ ජාති ආගම් භේදයකින් තොරව හිතන්නට පටන් ගන්නේ සිතෙන්. වචන පවසන්න පුළුවන් නම් ඔහු තමන්ගේ මුවෙන් තමයි වචන ප්‍රකාශ කරන්නේ. කය උපයෝගී කරගෙන ඔවුන් විවිධ ක්‍රියාවලට සම්බන්ධ වෙනවා. දැන් අපි මේ අතරේ මේ සිදුවන දේවල් වල හොඳ නරක විමසන්නට උත්සාහ කරනවා. සමහර වෙලාවට අපි කියන වචන, අපි කරන දේවල්, අපේ හැසිරීම හොඳ සහ නරක කියන කොටස් දෙකකට දාගෙන අපි සාකච්ඡා කරනවා. එය කුසල් අකුසල් කියලා සාකච්ඡා කරනවා. අපේ සිතුවිලි පරීක්ෂා කරලා බලලා අපි උත්සාහ කරනවා අපි කරපු, අපි හිතපු ඒ දේවල් හරිද වැරදිද කියලා. දැන් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කතාබහ, සංකතන, විමර්ශනය කරන ස්ථාන. ඉතින් අපි සාර ගවේෂී වැඩසටහනේදී උත්සාහ කරන්නේ බුදුදහමේ සාරාර්ථය හොයාගෙන යන ගමන නිර්මාණය කරන්නට. බුදුහාමුදුරන්ගේ අති උත්තම වූ බුද්ධ දේශනාවේ සඳහන් කාරණා ඊටාම විමසුම් මැසින් විමර්ශනය කරලා අපේ ජීවිතයේ මේ භවගාමී බව නැති කරගන්න. ඒ කියන්නේ අපි ආයේ උපදින ගමන වෙනුවට නිර්වාණය කියලා කියන උත්තම අදහසට ළඟාවන්නට අවශ්‍ය කරන මූලික සුදුසුකම් සපුරා ගන්න. ඉතින් ඒ සඳහා තමයි සාරගවිෂී නිර්මාණයව තිබෙන්නේ. අද අපි තවත් මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාණඝාතය සහ මාංශ අනුභවය තමයි අද අපේ ප්‍රස්තුත කාරණාව බවට පත්වන්නේ. ඒ සාකච්ඡාවට වැඩමවා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිත හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභි වන්දනයෙන් යුතුව සාදුකාර දෙමින් ඉතාම ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. අවසරයි හාමුදුරුවෝ. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය උදය සමරතුංග මහත්මාවත් ඉතාම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැන් හාමුදුරනේ මේක විවාද සම්පන්න අදහසක් වෙන්නට පුළුවන්. මත ගැටෙන අදහසක් වෙන්නට පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ උත්තම ඉගැන්වීම තුළ බෞද්ධයෝ විදියට මේ මාතෘකාව ලියා ගන්න, පැහැදිලි කරගන්න. එතකොට දැන් අපි ප්‍රාණඝාතය කියන කොටසට ආවොත් එහෙම මේ ප්‍රාණඝාතයක් වෙන්නේ මොන වගේ දෙයක්ද? දැන් කොහොම දෙයක් සිද්ධ වුණාමද ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ? අපි ඔබ වහන්සේට ආරාධනා කරනවා එය පැහැදිලි කර දෙමින් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න. තෙරුවන් සරණයි. මේ මොහොතේ සාර ගවේෂී නරඹන පින්වත් ඔබ හැම දිනාටම අපේ පින්වත් වෛද්‍ය ආචාර්යතුමා, ඒ වගේම වජිර මහත්මයා ඔබතුමාටත් අප හැම දිනාටමත් ජීවිතේ අවබෝධයේ පිණිසම අද සාකච්ඡාව උදව් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ඔබතුමා විමසන කාරණය ඊටාම වැදගත් කාරණයක්. දැන් මේ කාරණේ ඊටාම විවාදාපන්නයි. බොහෝ කාලයක් තුළ මිනිස්සු අතර තිබුණු කතාබහක්. සමහර විට අපේ මතයට කැමති අය ඉන්නත් පුළුවන්, මතයට විරෝධී අදහසක් තියෙන අය ඉන්නත් පුළුවන්. ඉතින් අපි ඊටාම පරිස්සමින් දක්ෂ වෙන්න ඕන මේ බුදුරජාණන් වහන්සේගේ වචනේම මතු කරගන්න. අපේ පුද්ගලික කතාන්දර වලට වඩා ධර්මයක්ම මතු කරගන්න තමයි අපි දක්ෂ වෙන්න ඕන. ඇත්තටම අපි මේ එක එකනාගේ රුචි අරුචිකම් වලට බණ කියන්න ඕනේ නැහැ වජිර මහත්තයා. ඒ පුද්ගලික රුචි අරුචිකම් වලට අනුව මේ දේශනාව වෙනස් කරන්න ඕනත් නැහැ. මේක හරිම සම්දිට්ඨික දේශනාවක් නේ. ආය 아무තුන් එකතු කරන්න දෙයක්වත් නැහැ. ගලවල විසි කරන්න දෙයක්වත් නැහැ. ඒ වගේම දැන් මේ කාලෙට මේ කොටස හරි නෑ. ඒ නිසා අපි තව ටිකක් මේකට එකතු කරන්න ඕනේ. එහෙම කතා මොකුත් නැති නිසා බුද්ධ වචනේම පහම පරිස්සමෙන් මතු කරගන්න දක්ෂ වුණාම ප්‍රමාණවත්. එතකොට දැන් අපි කියන මේ මූලාශ්‍ර පිළිබඳ දේවතාවක් හිතන්න ඕනේ. ඉතින් චෝදනා කරන්න කලින් මේ අපේ දිහා බොහොම ද්වේෂසිතකින් බලනවට වඩා ඇත්තටම මේ කියන එක ධර්මයේ තියෙනවද? මේ කියන එක ධර්මයට කොච්චර ගැලපෙනවද කියන එක අපි හොයලා බලන්න ඕනේ. දැන් ඔබතුමා පළවෙනියෙන් විමසන්නේ මේ ප්‍රාණඝාතයේ සම්බන්ධ කාරණයක් නේ.
ඇත්තට මේ ප්‍රාණඝාතයයි මාංශ අනුභවයයි කියන්නේ දෙපැත්තක තියෙන දෙකක්. මේ දෙක සමහර අය එකක් විදියට ගලපන්නත් උත්සාහ කරනවා. එකක් විදියට ගලපන්න බෑ මේ දෙක. මේක කාරණා දෙකක්. ප්‍රාණඝාතය වෙන එකක්, මාංශ අනුභවය වෙන එකක්. ඒතකොට ඒකෙන් මං ගැන උපකල්පනයක් හදන්නත් එපා. එහෙනම් මේ හාරෝ මස් කන තැනට තමයි මේ කතාව කරන්න කියලා. ඇත්තටම මං කියන්නේ මස් කන්න කියලා එහෙම නෙමෙයි මම කියන්නේ. නමුත් අපි මේක පරිස්සමට කතා කරගෙන යනකොට ඔබට මං අදාරණ අදහස ඔබට හොඳටම තේරෙයි. ප්‍රාණඝාතය සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය ඉතාමත් පැහැදිලි. ඒක මත දෙකක් නැහැ. ඒක එක හෙලාම තේරුම් ගන්න පුළුවන් උපකල්පන හදන්න දෙයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය සම්බන්ධ ප්‍රාණඝාතයක් වෙනකොට කාරණා කීපයක් සිද්ධ වෙන බව උන්වහන්සේ දේශනාවි කරනවා. ඒ කාරණා අපේ බෞද්ධ පින්නතුන් බොහෝ දෙනෙක් දන්නවා. ප්‍රාණඝාතයක් වෙන්නේ ඉතින් ප්‍රාණියෙක් ඉන්න ඕන. ඒ ප්‍රාණය නිරුද්ධ කරන්න සැලසුම් කරන්න ඕන. ඊට පස්සේ ඒ වෙනුවෙන් උපක්‍රම යොදන්න ඕන. ප්‍රාණය නිරුද්ධ වෙන්න ඕන. මේ විදිහට කාරණා ගණනාවක් තියෙනවනේ. නමුත් මේ ප්‍රාණඝාතය ඔස්සේ අපි බලනකොට මේ නිර්මාංශ වීම කියන කාරණයත් එක්ක මේක එකට එකට බද්ධ වෙච්ච කාරණා දෙකක් විදිහට අපි දකින්න උත්සාහ කරන එක නරකයි. එහෙම උත්සාහ කළොත් අපිට අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛ ඉලක්කය මතු කරගන්න බැරි වෙනවා. දැන් උන්වහන්සේ කෑමෙන් විමුක්තියක් ගැන කියන්නේ. දැන් මේ බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම අකුලලා ගත්තොත් එහෙම සම්පූර්ණ දේශනාව චතුරාර්ය සත්‍ය මතනේ ලඟු වෙන්නේ. අර හරියට ඇතෙක්ගේ අඩියට ඕන කැලේ ඉන්න සතෙක්ගේ අඩි සටහන් දාන්න පුළුවන් වගේ මේ සියලු දේශනා සියලු විග්‍රහයන් චතුරාර්ය සත්‍ය කියන එක අස්සට ඔබන්න පුළුවන්. එතකොට මේ කාරණේ ඔස්සේ බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ විමුක්තිය ගැන ලොස්සන පණිවිඩයක් කියන්න. චතුරාර්ය සත්‍ය ගැන මේ දුකෙන් ඈතර වීම ගැන සම්පූර්ණ සදාකාලිකවම නිවිල යන විදිහ ගැන පණිවිඩයක් කියන්න. ඒ පණිවිඩයක් කියන්න යන තැනදී බුදුරජාණන් වහන්සේ අපේ වත්පිළිවෙත් ගැන මතක් කළා, ආහාර රටාව ගැන මතක් කළා, ආහාරී ඉලක්කය මතක් කරා. මේ හැම දෙයක්ම තියෙනවා. ඒකට ඔය අතර වැදගත් දෙයක් තමයි ආහාරයෙන් පාරිශුද්ධියක් තියනවද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ කියාපු කතාන්දරේ. ආහාරයෙන් පිරිසුදු බවක් හෝ අපිරිසුදු බවක් හොයන එකට බුදුදහමේ ලැබිච්ච ඉඩ හරිම වැදගත් දෙයක්. දැන් සමහර අය හිතනවා මේ කෑමෙන් මම මේ විමුක්තිය පැත්තට කතා කරන්නේ ධර්මයේ පැත්තෙන් මම කරුණු කියන්නේ. ඒතර ආහාරයෙන් වජිර මහත්ය කවදාවත් පිරිසුදුකමක් ලැබෙන්නේ නැහැ. ආහාරයෙන් පිරිසුදු බවක් හොයන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ අපි සාරගවේසි වැඩසටහනේදී මීට කලින් වැඩසටහනකටත් කතා කරලා තියෙනවා ආහාරයෙන් පිරිසුදු බව කියලා එකක් නැහැ කවදාවත්. ආහාරයෙන් පිරිසුදු බවක් ලැබෙනවා නම් පළවෙනියෙන් බුදුරජාණන් වහන්සේ තමයි පිරිසුදු වෙන්නේ. උන්වහන්සේ එච්චරට ආහාරයෙන් පිරිසුදු බව හොයාගෙන ගියා. සමහර දවස්වල උන්වහන්සේ පාත්‍රය අතට අරගෙන අදිෂ්ඨාන කරනවා. අද ළමයෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් මට බත් දුන්නොත් වළඳන්නේ නැහැ. ඒ අදහසින් තමයි යන්නේ. එතකොට උන්වහන්සේට කවුරු හරි ළමයෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දානේ දුන්නොත් එහෙම එදාට දානේ ටික අයින් කරලා වළඳන්නේ නැතුව ඉන්නවා. සමහර වෙලාවට උන්වහන්සේ වඩිනකොට කල්පනා කරනවා අද මට මගේ පිටිපස්ස බුදුරජාණන් වහන්සේ බෝධිසත්වෝ පින්නපාත යනකොට බල්ලෝ එහෙම පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ අද බල්ලට කණ්ඩ දෙන්නේ නැතුව මට විතරක් කෑම දුන්නොත් මං ඒත් බල්ලට මගේ බත් ටික දාලා මං බඩගින්න ඉන්නවා. මේ විදිහට උන්වහන්සේ ආහාරය ඔස්සේ විමුක්තිය පිළිබඳ යම් අදහස් හොයාගෙන ගියා. ඒක උග්‍රම අවස්ථාව තමයි උන්වහන්සේ ආහාරයෙන් විමුක්තියක් හම්බ වෙයි, ආහාරයේ විමුක්තියට සම්බන්ධයක් තියෙනවා කියලා හොයන්න උන්වහන්සේ කණ එක අත්හැරලම දැම්මා. එතකොට දෙවිවරු ඇවිල්ලා කියලා තියෙනවා ඔබ වහන්සේ ඔහොම ඉන්න එපා. ඔහොම හිටියොත් එහෙම අපි මේ රෝම කූප වලින් මේ ආහාරවල ඕජාව ශරීරගත කරලා ඔබ වහන්සේ ජීවත් කරනවා කියලා. ඒ අදහසට තමයි සමහර දවස්වලට මුං ඇටයක්, සමහර වෙලාවට ඩෙඹර ගෙඩියක්, සමහර වෙලාවට උන්වහන්සේ බත් ඇට කීපයක්. මොකද ඒ කාලේ ඉඳලා තියෙනවා ආහාරයෙන් විමුක්තිය හොයපු සමහර පැවිදි කණ්ඩායම්. ඒගොල්ලෝ ආහාරයෙන් නිවන හොයාගෙන යද්දී ඒගොල්ලෝ සමහර වෙලාවට කෑමෙන් බරපතල විදියට විමුක්තියක් එවුවා. ඒ හොයන එක අතරින් බුදුරජාණන් වහන්සේ ඒක ඉහළින්ම කරා. ඒ ඉහළින්ම කර එක කොච්චර බරපතලද කියනවනම් බඩයි කොන්දයි එකට ඇලෙන තරමටම ආහාරයෙන් වර්ජනය කරලා විමුක්තියක් එවුවා. ඒක කොච්චර බරපතල විදියට කරාද කියනවනම් මේ S2 කළු ඉංගිරියාව යට යනකම් උන්වහන්සේ ආහාර වර්ජනය කළා. සමහර වෙලාවට ඔබතුමා දන්නේ නැතුව ඇති උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත හාමුදුරන්ට සාරිපුත්ත සිහි කල්පනාව තියෙන මිනිහෙකුට කරන්න අමාරුම දේ තමයි සාරිපුත්ත අසූචි අනුභව කරන එක. සාරිපුත්ත විමුක්තිය හම්බ වෙනවා නම් කෑමෙන් මට පළවෙනියෙන් හම්බ වෙන්න ඕන. සාරිපුත්ත මම බියලි අසූචිත් අනුභව කරලා
බලලා තියෙනවා කියනවා. එතකොට මේක මගේ කතාවක් නෙමෙයි, මේක මහා සිංහනාද සූත්‍රයේ තියෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කියපු කතාව. එතකොට මේකේ අපි ඔබතුමා මතු කරපු තැන හරිම ලස්සන තැනක්. මේක ප්‍රාණඝාතයට අදාළ මූල සාධක අපි වෙනම තෝරගන්න ඕනේ. එතකොට ප්‍රාණඝාතයක් වෙන්න නිකන් චේතනාවක් තිබ්බට හරියන්නේ නැහැ. ඒ චේතනාන්විතව කයෙන්, වචනයෙන්, මනසින් මේ සියලු ආකාරයෙන් සැලසුම් කරලා වැදගත්ම දේ තමයි වජිර මාත්‍ය ප්‍රාණී නිරුද්ධ වෙන්න ඕන. සැලසුම් කරාට, උපකල්පනය කළාට, හෙට කරනවා අනිද්දා කරනවා කියලා හිතාගෙන හිටියට හැබැයි මේ හිතන එක පවා අකුසල් වැඩෙන්න බලපාන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ අකුසලයක් මෝරගෙන ඉන්න බලපාන්න පුළුවන්. නමුත් ප්‍රාණඝාත අකුසලයේ වෙන්න වැදගත්ම අවස්ථාව තමයි කොයිතරම් සැලසුම් කළත්, ඒ ප්‍රාණියා හොයාගත්තත්, ඒ ප්‍රාණියා මරන්න මොනතරම් උපක්‍රම යෙදුවත් ප්‍රාණය නිරුද්ධ වෙන වෙලාවේ තමයි ප්‍රාණඝාත අකුසලයේ කියන එක පුද්ගලයාගේ ජීවිතේ වැඩෙන්න පටන් ගන්නවා. ඇත්තටම දැන් ආහාර කියලා කිව්වහම අපේ හාමුදුරුවෝ මේ ආහාර ඔස්සේ තමන්ගේ අරමුණු කරා යෑම පිළිබඳව බුදු දේශනාවේ තියෙන හරය මතු කරන්න අවශ්‍ය කරන ප්‍රවේශකථනයක් කරා වගේ මට හිතුණා. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව උගන්වන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමෙක් ඉන්නකොට මේ අපි කොහොමද ආහාර ගැන හිතන්න ඕන? අපි කොහොමද ආහාර පුරුදු ඇති කරගන්න ඕන? දැන් ඔබතුමා අපිට මේ ආහාරය පිළිබඳව අපි හිතන්න ඕන කොහොමද කියලා මං හිතන්නේ පැහැදිලි කරගත්තොත් මේ මස් මාංශ කතාවට යන්න ප්‍රවේශයක් ලැබෙයි. ප්‍රථමයෙන්ම රවි මහත්තයා මම වජිර මහත්මයා මම පැහැදිලි කරන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත වෛද්‍යවරයෙක් හැටියට ඇයි මන් නිර්මාංශ වුණේ කියලා. ඒ ප්‍රධාන ප්‍රශ්නේ එතෙන්දී ආවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මාංශ අනුමත කරලා තියෙනවා. නමුත් ආයුර්වේද වෛද්‍යවරයා නිර්මාංශ වෙන්න ඕනේ කියන එක කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මං බෞද්ධයෙක්. එතකොට සියලුම සත්‍යෝ දුකට අකමැති, ඒ වගේම මේ මරණයට අකමැති, පීඩා විඳින්න අකමැති. එතකොට ඒ අයගේ ජීවිත බේරනවා නම් අනිවාර්යයෙන්ම මට ඒ සිද්ධිය සිද්ධ වෙනවා නම් මං කැමති නැහැ. ඒ වගේම අනිත් කට්ටියත් කැමති නැහැ. දෙවෙනි කාරණේ ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන්න ඉස්සෙල්ලා වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න ඕනේ. එතකොට වෛද්‍ය ශිෂ්‍යයාට පැහැදිලිවම කියලා තියෙනවා අවුරුදු 3000කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලෙම එතකොට බෞද්ධ දර්ශනය මත නෙවෙයිනේ ආයුර්වේද පිහිටලා තියෙන්නේ, හින්දු දර්ශනය මතනේ. එතකොට හින්දු වෛද්‍යවරයාට කියලා තියෙනවා ප්‍රාණඝාත අකුසලයෙන් අයින් වෙලා තමයි වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එතකොට වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න නම් වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න ඕන. එතකොට ප්‍රාණඝාත අකුසලය අයින් කරන්න. එතකොට මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ඇති කරගන්න. ඒක ආයුර්වේදයේ පැහැදිලිවම කියලා තියෙන ශිෂ්‍ය ගුණ යටතේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා, ආයුර්වේද වෛද්‍යවරයා මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න පුජ්‍යලයාට මේ කොහොමද මාංශ අනුභව කරන්න කියන පදනම මත තමයි මං මස් මාංශ නිර්මාංශ වුණේ. ඊට පස්සේ ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන්ම ආහාර අපි බටහිර විදිහට ආහාර බෙදීමක් නෙවෙයි තියෙන්නේ. අපේ තියෙන්නේ සමතුලිත ආහාරයක්. සමබල ආහාරයක් නෙවෙයි. එතකොට ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැටියට පුජ්‍යලයා සම්පූර්ණයෙන්ම අපි විශ්වාස කරනවා ස්වභාව ධර්මයාගේ එක කොටසක් තමා නියෝජනය කරන්නේ පුජ්‍යලයා කියලා. එතකොට ස්වභාව ධර්මයේ යම්කිසි කොටසක් අඩුයි නම් වැඩි නම් ඒක හරිගස්සන්න පුළුවන් ආහාර පාන වලින්. එතකොට මස් මාංශ අනුභවයම අවශ්‍ය වෙන්නේ නැහැ. ආහාර අපිට අපි හිතමුකෝ දැන් ප්‍රෝටීන් ලබා ගන්න මස් මාංශම අනුභව වෙන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව ආයුර්වේදයේ කොහෙවත් තැනක කියලා නැහැ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සම බල ආහාරයක් ගැන කියලා නැහැ. සමතුලිත ආහාරයක් ඒ පුජ්‍යලයට අනුරූපව කියලා තියෙනවා. එතකොට ඒක හරි වැදගත්. මොකද නිර්මාංශ වීම හින්දා ලෙඩ රෝග අයින් වෙනවා. එතකොට යම්කිසි පුජ්‍යලයක්
යම්කිසි සත්‍යයක් පුජ්‍යලයක අනුභවයට ගන්නවා නම් ඒ සත්‍යය මරණයට පත් කරලානේ අපිට අනුභවයට ගන්න වෙන්නේ. එතකොට ඒ අතරේ ඒ හා සමාන දේවල් අපිට ලබා ගන්න පුළුවන් ස්වභාව ධර්මයක්. ඉතින් එතකොට ඇයි අපි ප්‍රාණඝාත අකුසලයක් කරන්නේ? දැන් මගේ ප්‍රධාන තර්කය ඒකයි. මොකද හේතුව ආයුර්වේද වෛද්‍යවරයා වෛද්‍ය ශිෂ්‍යයා කාලෙම ප්‍රාණඝාතයෙන් ඉවත් වෙන්න කියලා කියනවා. එතකොට ඒ ප්‍රාණඝාතයෙන් ඉවත් වෙන පුජ්‍යලයා නිර්මාංශ විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එතකොට ඒ පදනම මත ස්වභාව ධර්මයෙන් අපිට ගන්න පුළුවන් යම්කිසි කොටසක් තියෙනවා නම් මාංශ වෙනුවට ඒක අරගත්තාම ඉවරයි. මොකද අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ විදිහට ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ඒවා මත නෙවෙයි අපි රැඳෙන්නේ. අපේ වෛද්‍ය ක්‍රමයේ යටතේ සමතුලිත ආහාරයක් නිසා සමබල ආහාරයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. ඉතින් ඒක හින්දා අපිට පහසුවෙන් පුළුවන් මේ ස්වභාව ධර්මයෙන් මස් මාංශ අනුභව නොකර අවශ්‍ය දේවල් ලබා ගන්න. හොඳයි. දැන් ඇත්තටම දැන් ඔය ප්‍රාණඝාතය වෛද්‍ය විද්‍යාවේ දේශීය වෛද්‍ය ශිෂ්‍යයාගේ සිට අනුගමනය නොකළ යුතුයි කියන අදහස එතුමා මතු කරපු නිසා හාමුදුරනේ මට හිතුණා දැන් මේ ප්‍රාණඝාතයක් දැන් අපි අහලා තියෙනවානේ ප්‍රාණඝාතයක් සම්පූර්ණ වන්න ඕන කාරණා තියෙනවා කියලා. දැන් පණ ඇති සතෙක් වෙන්න ඕන, පණ ඇති බව දැනෙන්න ඕන, මරන්න කියලා හිතක් පහළ වෙන්න ඕන. එතකොට අපි මොකක් හරි උපක්‍රමයක් දාලා මරණයටපත් කරන්න ඕන. ඒ උපක්‍රමය නිසාම මරණයටපත් වෙන්න ඕන. එතකොට ගත්තාම මේ ප්‍රාණඝාතය හා සම්බන්ධ ඔය කාරණා පහ ඉතින් පොදුවේ අපි හැමදෙනාම දන්න කාරණා. හැබැයි මේ ප්‍රාණඝාතය හා සම්බන්ධ ප්‍රයෝග තියෙනවා. දැන් මේ ප්‍රයෝග ගැන චුට්ටක් මේ වැඩි පැහැදිලි කිරීමක් සහ අවබෝධය පිණිස පැහැදිලි කරලා දෙනවා නම් වටිනවා. ඇත්තටම වජිර මහත්තයා ඒක හරිම ලස්සන කතාවක්. දැන් ඔය ප්‍රාණඝාතයේ සම්බන්ධ ප්‍රයෝගවලදී ඒක ඊටාම සංකීර්ණ මාතෘකාවක්නේ. දැන් ප්‍රාණඝාතයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දැන් ප්‍රාණඝාතයට සැලසුම් කළත් තමන් සැලසුම හැදුවත් දැන් මං ඉස්සෙල්ලා කියන්නේ ප්‍රාණය නිරුද්ධ වෙන්න ඕන කියලා. එතකොට මේ ප්‍රාණය නිරුද්ධ වෙන වෙලාව පවා ප්‍රාණයට බලපානවා. දැන් උදාහරණයක් විදිහට දැන් උදේ මරන්න කියලා අපි කෙනෙකුට ආන කරා කියලා හිතන්නකෝ. හැබැයි යා මරලා තියෙන්නේ හවස. එතකොට ඒ වගේ වෙලාවක පවා අකුසලයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයක් වෙනම එකක් තියෙනවා. අනිත් එක තමයි මේ ඔය සාවද්‍ය වශයෙන් ඇති වෙන විවිධත්වයනේ. මහා සාවද්‍ය අල්ප සාවද්‍ය. ඔව් මහා සාවද්‍ය අල්ප සාවද්‍ය කියලා. එතකොට මේ හැම සතෙක්ම ඝාතනය කිරීම එක මහා සමාන අකුසලයක් ගෙනත් දෙන්නේ නැහැ. එක වගේ නෙමෙයි. එතකොට පුංචි සතෙක් ඝාතනය කිරීමේ අකුසලයයි ශාරීරිකව විශාල සතෙක් ඝාතනය කිරීමේ අකුසලයයි දෙකක් එක සමාන අකුසලයක් නෙමෙයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ අපරාධනේ දෙන්නම මැරෙනවනේ දෙවිදිහටම කියලා. නමුත් අර විශාල සතෙක් ඝාතනය කිරීමේදී යොදන මේ උපක්‍රම සැලසුම් වල සංකීර්ණ බවක් තියෙනවානේ. පුංචි කූඹියෙක් වගේ සතෙක් මරන්න සැලසුම් කරනවට වඩා අලියෙක් වගේ සතෙක් මරන්න මානසිකව ලොකු සැලසුමක් හදන්න ඕනනේ. එතකොට මේ මානසික සැලැස්ම අනුවත් අකුසලය වෙනස් වෙනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කියනවා ගුණය අනුවත් වෙනස් වෙනවා. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් ඝාතනය කරොත් ඒක සාමාන්‍ය කුසලයක්. හැබැයි රහතන් වහන්සේ නමක් වගේ කෙනෙක් ඝාතනය කළොත් එහෙම ඒක ආනන්තරීය වශයෙන් සාංශාරික වශයෙන් දීර්ඝ කාලයක් විපාක සකස් වෙන්න ඊළඟ උපත නිරේගාමී වෙන්න බලපාන තරම් බලවත් අකුසලයක්. එතකොට මේ ප්‍රාණඝාතයේ මුහුණුවර ප්‍රාණඝාතයේ කිරීමේ සිද්ධාන්ත ප්‍රාණඝාතයේ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ හැම දෙයක් තුළම අපට පේනවා එක හා සමාන ආවේනික ලක්ෂණයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ හරිම ලස්සනට අපි මතු කරගන්න ඕන. දැන් මම තවදුරටත් කතා කරන්නේ දැන් ප්‍රාණඝාතය කියන එක ගැන මිනිස්සු ගොඩක් දන්නවා. විශාල කාරණා ගොඩක් දන්නවා. ඒතර ප්‍රාණඝාතය කියන එක පිළිබඳ අටුවාව තෝරලා තියෙන විදිහත් මම ගොඩක් කියන්න උත්සාහ කරන්නේ. නමුත් ගොඩක් කාරණා තියෙනවා කතා කරනවා නම්. දැන් වැදගත්ම දේ මෙතන අපි අර නිර්මාංශ වීම කියන පැත්තෙන්ම කතා කරගන්න එක. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ මස් වළඳන්න කියලා කොහෙවත් කියලා නැහැ. එහෙම කියලා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මස් වළඳන්න එපා කියලා කියලත් නැහැ. එතකොට දැන් කෙනෙක් ඉන්න පුළුවන් එහෙනම් නොවළඳන කෙනෙක් ඉන්නවා කියලා හිතමු. දැන් මෙතුමා වගේ කන්නේම නැති කෙනෙක් ඉන්නවා. ඊටාම හොඳ දෙයක් ඒක. එයා තවදුරටත් ඒක පුහුණු කරගෙන යන්න ඕනේ. හැබැයි කවුරු හරි කෙනෙක් කියනවා නම් මම නිර්මාංශව ඉන්නවා කියලා
ඒක ගුණයක් විදියට දකින්න පටන් ගත්තොත් එයාට බුදුදහමේ විශාල ගුණ වශයෙන් දියුණු කරන්න තියෙන අවස්ථා ඔක්කොම මගේ හැරිලා යනවා. සීලයක් විදියට සමහර අය හිතාගෙන ඉනවා නිර්මාංශ වීම සීලයක් කියලා. නිර්මාංශ වීම සීලයකට කිසිම ආකාරයක සම්බන්ධයක් නැහැ. නිර්මාංශ වීම සීලයක් කියලා අපේගේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියලාත් නැහැ. ඒතකොට සමහර අය හිතාගෙන ඉන්නවා මේ නිර්මාංශ වෙන එක ගුණ ධර්මයක් විදියට. ඇත්තටම නිර්මාංශ වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් බොහොම ප්‍රචණ්ඩ ම්ලේච්ඡ ගති තියෙන කෙනෙක්. හදවතේ ඊටාම ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ඊටාම දරදඬු ගති තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි යා නිර්මාංශයි. ඔකට අර ලස්සනම දේශනාව තමයි ආමගන්ධ සූත්‍රය. ආමගන්ධ කියලා බ්‍රාහ්මණෙක් එයා නිර්මාංශ කෙනෙක්. එතකොට මේ නිර්මාංශ ආමගන්ධ කියන බ්‍රාහ්මණයා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟින් යනවා. යනකොට එයා දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එදා උන්වහන්සේ වළඳනවා. වළඳනකොට මෙයාට හිතෙනවා මේ පැවිද්දොත් මේ මොනවා හරි ආමගන්ධයක්වත් වළඳනවද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා හිමීට ගිහින් පිටිපස්සෙන් අර පාත්‍රය දිහා එබිලා බලනවා. නිර්මාංශ වීමට වඩා මොනතරම් පහළ වැඩක්ද පාත්‍රයට එබිලා බලපුවේ. එතකොට මම කියන්නේ නිර්මාංශ වීමත් හොඳයි. ඒත් එක්කම දැන් එයා අර තවත් කෙනෙක්ගේ පිඟාන දිහා ඒ වගේ ඊටාම පහත් හිතකින් බලන එක පවා ඒක බුදුදහම ඒක එච්චර අගය කරන අවස්ථාවක නැහැ. ඊට පස්සේ එයා ඊට පස්සේ දකින්න බුදුරජාණන් වහන්සේ වළඳන භෝජනයත් ආමගන්ධයටත් සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ මස් මාංශ වලටත් සම්බන්ධ ආහාරයක් පාත්‍රයේ තියෙන්න ඇති. හේතුව තමයි දැන් මේක සුත්ත නිපාතයේ තියෙන මේ දේශනාව. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙමනම් බුදුරජාණන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ වැළඳුවද නැද්ද කියලා තව ප්‍රශ්නයක් ගොඩනගනවානේ. එතකොට ඔය අන්තිම ආහාරය ගැන පව අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. එතකොට මම කියන්නේ ආමගන්ධ සූත්‍රයේ චෝදනාවක් යයිද නොවලඳ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ හිම ආහාරයක් නොතිබුණා නම් චෝදනාව යයිද? එතකොට එයා ඊට පස්සේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉඳලා වැදගත්ම දේ තමයි මේකේ තියෙන ධර්මයේ. අර මස් කෑවද නැද්ද කියන එක නෙමෙයි ධර්මයේ වැදගත්. එතකොට එයා ටිකක් වෙලා ගිහින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙලා අහනවා එහෙනම් ඔබ වහන්සේ ආමගන්ධයත් වළඳනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මෙයා කියනවා දැන් මම දැනන් හිටියේ ශ්‍රමණ ගෞතමියෝ ආමගන්ධේ වළඳන්නේ නැහැ කියලා. මම දැනන් හිටියේ ඔබ වහන්සේ හිමියෝ වළඳන්නේ නැහැ කියලා. දැන්නේ මම දන්නේ ඔබ වහන්සේත් මේ වළඳනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සැබෑම ආමගන්ධ කියලා කියන්නේ වජිර මහත්තයා පිළිගඳ කියන එක. සැබෑම ආමගන්ධය කියලා කියන්නේ ඕකට නෙමෙයි කියනවා. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් කියනවා මස් මාංශ කන ගමන් හිතේ වදක චිත්තේ තියෙනවා. මස් මාංශ කන්නේ ඒ වුණාට ගෙදර නෝනට දිගට තඩි බානවා ගෙදර ගියාම. ඒ වුණාට යා මස් කන්නේ. එතකොට මස් කන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් වදක චිත්තේ බරපතල විදියට හිතේ වැඩෙනවා. වචනේ සංවර නැහැ. කය සංවර නැහැ. මනස සංවර නැහැ. හැම වෙලාවකම කෙලෙස් එක්ක ගනුදෙනුව තියෙනවා. එතකොට එයාගේ ජීවිතයේ කිසිම ඉන්ද්‍රිය සංවරයක් හොයන්න නැහැ. එයා අනුගමනය කරද්දී තමන්ගේ ජීවනචර්යාව තුළ මේ එයා කතා කරාම තවත් කෙනෙක්ගේ හදවත තුවාල වෙනවා. කතා කරන විදිහ. එයා වැඩ කරනකොට හරිම ආත්මාර්ථකාමී. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හිත ගඳ ගහන ගමන් හිතේ කෙලෙස් බරපතල විදියට වැඩිගෙන එන ගමන් මස් කන්නේ කියන එක විතරක් පිරිසුදු වෙන්න ලකුණක් නෙමෙයි කියනවා. එතකොට නිර්මාංශ වීම ගුණයක් කියලා සැලකුවාට පස්සේ සීලයක් වශයෙන් සමාධියක් වශයෙන් ප්‍රඥාව වශයෙන් දියුණු කළ යුතු ගුණධර්ම එයා යට ගහගෙන නම් එයාට තියෙන්නේ පුහු මාන්නයක් මම නිර්මාංශයි කියන එක විතරක් නම් එවැනි ජීවිතයක් බුදුරජාණන් වහන්සේ අගය කරලා නැහැ. උන්වහන්සේ කියනවා හිතේ කෙලෙස් බරපතල විදියට වැඩෙනවා නම් හිතේ බරපතල විදියට කෙලෙස් ධර්ම බද්ධ වෛරය, මාන්නය, ගුණමගුකම, වෛරය, ක්‍රෝධය, රාගය මේ ඔක්කොම වැඩිගෙන එනවා. හැබැයි මස් කන්නේ. මස් කන්නේ නැති එක විතරක් නම් තියෙන්නේ. ඒ බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය මේ මස් ගඳට වඩා යාගේ හිත ගඳ ගහනවා කියනවා. එයාගේ හදවත ගඳ ගහන එක ඊට වඩා බරපතලයි කියනවා. හේතුව තමයි ඒ හිත ගඳ ගහන එක නිසා එයා සමහරට සංසාරෙම යාගේ ගඳ ගහනවා. මස් ගඳ හේදුවාම යනවා කියනවා. දැන් මේකෙන් අදහසක් ගන්න එපා දැන් මේ මස් කණ්ඩ කියන්නේ කියලා. ඒ වගේ ඊටාම පොඩි තැනකින් අපේ මිනිස්සු අල්ලගන්නේ. මගේ අදහස තමයි නොකා ඉන්න එක ඊටාම හොඳ දෙයක්. හැබැයි ඒක ගුණයක් විදියට සලකලා විශාල දෙයක් වශයෙන් හුවා දක්වන්න ඕනේ. ඊට වඩා අපි දියුණු කරගatiya යුතු සීලයක් වශයෙන්, සමාධියක් වශයෙන්, හිත දියුණු කිරීමක් වශයෙන්, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් වශයෙන්, චිත්ත සමාධියක් වශයෙන් දියුණු කර යුතු විශාල ගුණධර්ම තියෙද්දී
නිර්මාංශ වීම කියන ස්වල්ප කාරණේ ගුණයක් විදියට නොදකින තැනට අපි හිත හදා ගන්න ඕන කියලා තමයි මම කල්පනා කරන්නේ. ඇත්තම දැන් අපි මේ ආහාර පිළිබඳව කතා කරද්දී වෛද්‍ය උදය සමරතුංග මහත්මයා ගාවට මම ආයෙත් එන්නේ මේ අර සමතුලිත ආහාර සංකල්පයක් ගැන කිව්වනේ. දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මොකද්ද මේ සමතුලිත ආහාරයක් කියන්නේ කියලා. දැන් මොකද අපි මේ ආහාර සහ මේ ප්‍රාණඝාතය පිළිබඳව කතා කරනකොට දැන් සමතුලිත ආහාරයක් කියන අදහස එක්කම ගොඩනැගෙන මේ ආහාර පුරුද්ද පිළිබඳව පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. ඔක්කොටම ඉස්සෙල්ලා දැන් අපේ හාමුදුරුවන්ගේ කතාවේ පොඩි මේක ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයා ලෝභ ද්වේෂ මෝහ වලින් අයින් වෙනවා. ඊට පස්සේ ක්‍රෝධ ශෝක භය ඒවෙන් අයින් වෙනවා. එහෙම වුණොත් විතරයි වෛද්‍ය කර්මය පුහුණු කරන්න කියලා කියන්නේ. එතකොට ඒ පුජ්‍යලයා අනිවාර්යයෙන්ම ද්වේෂය, කෝපය, ක්‍රෝධය ඒව නැහැ. එහෙමනම් ඒ පුජ්‍යලයාට ප්‍රාණඝාතයක් කරන්න බෑ. දැන් අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒ පුජ්‍යලයා කර්මය සහ කර්මඵල විශ්වාස කරන පුජ්‍යලයා. ඉතින් එතකොට හැම වෙලාවෙම අර තමන් ගාවට එන මිනිස්සයා දැන් වෙළඳ සැලක මුදලාලි කෙනෙක් වගේ නෙවෙයිනේ වෛද්‍යවරයා කියන්නේ. වෛද්‍යවරයා කියන්නේ කිසියම්ම දුකක් කරදරයක් පුජ්‍යලයේ වේදනාවක් නැති කරගන්න තමයි ඇවිල්ලා වෛද්‍යවරයා ගාවට එන්නේ. එතකොට වෛද්‍යවරයා වේදනාවක් හින්දා යන්නේ. වෛද්‍යවරයාට කියන්නේ වේදනාව නැති කරන්න. සමහර ලාවට දෙමව්පියන්ට තමන්ගේ බිරිඳට කියන්නේ නැති තමන්ගේ පෞද්ගලික දේවල් වෛද්‍යවරයාට කියනවා. එතකොට ඒ වෛද්‍යවරයා තුල මේ මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව තියෙනවා. එතකොට ඒක හින්දා ආයුර්වේදයේ දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම එන්නම්. එතකොට ආයුර්වේදයේ පැහැදිලිවම කියලා තියෙන ස්වභාව ධර්මයන්ගෙන් තමයි මිනිහා හැදිලා තියෙන්නේ. එතකොට ස්වභාව ධර්මය කියන්නේ ආයුර්වේදයේ හැටියට පංචභූත වලින් ඇති වෙච්ච දෙයක්. එතකොට මිනිස් ශරීරයත් පංචභූත වලින් හැදිලා තියෙනවා. එතකොට ශරීර, ඉන්ද්‍රිය, සත්ව, ආත්ම කියන හතරම තමයි මනුෂ්‍යයා කියලා කියන්නේ. එතකොට බෞද්ධ දර්ශනයයි ආයුර්වේදයේ අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා, අනාත්මවාදය සහ ආත්මවාදය. එතකොට නමුත් Hindu දර්ශනය මත රැඳිච්ච හින්දා ආත්මය කියන විශ්වාස කරනවා. නමුත් කර්මය සහ කර්මඵල උපරිමයෙන් විශ්වාස කරනවා. එතකොට ආයුර්වේදයේ පැහැදිලිවම කියලා තියෙනවා කර්මජ රෝග. ඒවට දෙන ආහාර පාන මොනවද කියලා. එතකොට වෙනස මෙන්න මේකයි. සමතුලිත ආහාරයක් කියන්නේ අර මං කිව්ව පංචභූත වලින් හැදිලා තියෙන ආහාරය පංචභූත වලින් හැදිලා තියෙන අපි ගන්නවා. එතකොට දැන් අපි තුන් දෙනා අපේ හාමුදුරුවන්ගේ, ඔබතුමාගේ, මගේ අපි තුන් දෙනාගේ මේ ශරීරයේ තුන් විදිහක්. එතකොට දැන් ඔබතුමාට කන්න හොඳ ආහාරය මට හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට අපේ හාමුදුරුවන්ට හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට අන්න එතනයි සමතුලිතය. ඒ කියන්නේ Tamanට පෞද්ගලිකව සමතුලිත වෙනවා නම් ඒක සමතුලිත ආහාරය. බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ සමබල ආහාරය. එතකොට ප්‍රෝටීන් ගන්න ඕනේ, කාබෝහයිඩ්‍රේට් ගන්න ඕනේ, ඒවා ඔක්කොම ගන්නවා. දැන් උදාහරණයක් ඇටියට අපි කියමුකෝ ඌරු මස් නැත්නම් හරක් මස්. එතකොට ආයුර්වේදයේ අපි පැහැදිලිවම කියනවා ඒක අග්නිය නැත්නම් උෂ්ණ ගුණීය බහුල ආහාරයක් කියලා. එතකොට තමන් පුජ්‍යලයා හැටියට උෂ්ණ ගුණය බහුල පුජ්‍යලයක් අර උෂ්ණ ගුණයම ගත්තොත් මොකද්ද වෙන්නේ? උෂ්ණ ගුණය වැඩි වෙනවා නේද? දැන් 750 ඒවා 10ක් තියෙන මිනිස්සුන්ට 750ෙම තව 10ක් දුන්නොත් 750 20ක් වෙනවානේ. අන්න ඒ වගේ එතකොට රුපියල ඒව නෙවෙයිනේ 750 ඒවයි 20 වෙලා තියෙන්නේ. රුපියල ඒව දුන්නට එකම ගුණය වැඩි වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ සංකල්පය තමයි ආයුර්වේදයේ සමතුලිත ආහාරයක තියෙන්නේ. දැන් අපේ ශරීරයේ මම අර මුලින්ම කිව්වේ එකයි බාහිර තියෙන දේවල්මයි අපේ ශරීරය තුළ තියෙන්නේ. එතකොට බාහිර ස්වභාව ධර්මයාගේ දේවල්මයි අපි ආහාරයට ගන්න. එතකොට ස්වභාව ධර්මයෙන් ගන්න ආහාරය තම තමන්ට සුදුසු වෙන පරිදි ගන්න ඕනේ. ඒ කියන්නේ තම තමන්ගේ ශරීරයට අනුව ගන්න ඕනේ. එතකොට ඒකයි සමතුලිත ආහාරයක් කියන්නේ. සමබල ආහාරයක් නෙවෙයි. දැන් සමබල ආහාරයක් අපි නියම කරනවා මුළු ලෝකෙටම මෙච්චර ප්‍රෝටීන් ගන්න ඕනේ. මෙච්චර කාබෝහයිඩ්‍රේට් ගන්න ඕනේ. මෙච්චර කැලරි ප්‍රමාණයක් ගන්න ඕනේ. මෙච්චර
මහන්සි වෙන්න ඕනේ. එහෙම කියන්නේ. නමුත් සමතුලිත ආහාරයක ඒක නෙමෙයි. තමන්ගේ තියෙන ශරීරයේ සමතුලිතභාවය වෙනස් නොවෙන්න බාහිර පරිසරයේ ආහාරය ලබා ගැනීම තමයි සමතුලිත ආහාරයක් කියන්නේ. එතකොට මේ සමතුලිත ආහාරය අපි හරියට ගන්නවනේ මේ බෝ නොවන රෝග ඇති වෙන්නේ නැහැ. මොකද ඒ පුජ්‍යලයට අනුරූපවනේ ආහාරය ගන්න. එතකොට ඒ පුජ්‍යලයාගේ තෙල් ගතිය වැඩි නම් තෙල් ගන්න හොඳ නැහැ. එතකොට තෙල් මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. සමාන දේවල් වැඩියෙන් ගන්නකොට සමාන තැන වැඩි වෙනවානේ. අර මම දැන් උදාහරණයක් කිව්වේ 751 කියන්නේ. එතකොට සමාන දේවල් නෙවෙයි අපි ගන්න ඕනේ. ඒනම් විරුද්ධ දේවල් ගන්න ඕනේ. ඉතින් ඒක හින්දා අර සමබල ආහාරයකයි සමතුලිත ආහාරයකයි ලොකු වෙනසක් තියෙනවා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ආයුර්වේද වෛද්‍යවරයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අර පුජ්‍යලයාගේ ශරීරයට අනුරූපව සමතුලිත ආහාරයක් හදලා දෙන්න. එතකොට සමබල ආහාරයක එහෙම එකක් නෙමෙයි. දැන් මේ ඔබතුමාටත් අපි හාමුදුරන්ටත් මටත් අපි තුන් දෙනාම එකම જાති ආහාර ගන්න ඕනේ මේ මෙච්චර වැඩ කරනවා ඒක හින්දා මෙච්චර කැලරි ප්‍රමාණයක් ගන්න ඕනේ කියලා. නමුත් ආයුර්වේදයේ එහෙම නෙවෙයි අපි තුන් දෙනෙක් හැටියට සලකනවා. අපි තුන් දෙනා ගන්න ඕනේ ආහාර අපි තුන් දෙනාට ආවේනිකව සමතුලිත වෙන්න ඕනේ. ඒක තමයි දැන් මේකේ අර මේ වගේ සාකච්ඡාවකදී අපිට ආයුර්වේදයේ මූලධර්ම ලොකු පැහැදිලි කිරීමක් කරන්න බෑ. එතකොට දැන් අපි මාතෘකාවෙන් පිටපනිනවනේ. නමුත් අදහස සමතුලිත ආහාරයකයි සමබල ආහාරයකයි වෙනස එකයි. අපි තුන් දෙනෙක් හැටියට අපේ හාමුදුරුවෝයි මේ ඔබතුමයි මායි අපි තුන් දෙනෙක් විදිහට සලකලා තමයි අර ආහාරය සමතුලිත වෙන්නේ. ඒ කියන්නේ ඒ පුජ්‍යලයාට සමතුලිත ආහාරය සමබල ආහාරයක් නෙවෙයි. හොඳයි. අතරම දැන් මේ මෙතුමාගේ පැහැදිලි කිරීම වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීම හාමුදුරනේ ඉතාම හොඳයි. මොකද හේතුව මේ අපිට තියෙන අවබෝධ වඩාත් නිවැරදි කරගන්න. එතකොට දැන් මේ පුද්ගලබද්ධයි ආහාර රටාව පවා පුද්ගලබද්ධයි. එතකොට මේ පුද්ගලයාගේ ස්වභාවය අනුව ආහාර පුරුද්ද වෙනස් වෙනවා. දැන් මම ආයෙත් දැන් අපි දැන් ප්‍රාණඝාතය කියන පොදු මාතෘකාවෙන් මම අර මාංශ අනුභවය කියන කොටසට ඔබ වහන්සේව යොමු කරන්න කල්පනා කරන්නේ. මොකද මෙතන තමයි ගොඩාක් දෙනාට සාකච්ඡා කරන්න අවශ්‍ය කරගන්න, පැහැදිලි කරගන්න අවශ්‍ය කරන තැන තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේ කලින් සඳහන් කළා මාංශ අනුභව කරන්න කිව්වෙත් නැහැ, අනුභව නොකරන්න කිව්වෙත් නැහැ, අනුභව කරන කෙනා ඊටාම හොඳයි කියලා කිව්වා. හැබැයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේද මෙන්න මේ මාංශ වර්ග අනුභව කරන්න එපා කියලා. ඇයි එහෙම දේශනා කරන්නේ? දැන් වජිර මහත්තයා එකක් තමයි දැන් මේ වර්ග මේ විදිහේ මස් වර්ග වළඳන්න එපා කියන එකෙන්ම තේරෙනවා ඉතුරුව ගැන ගැටලුවක් නැහැ කියන එක. එක පැත්තක් නේ. තව තර්කයක් විදිහට ගොඩන ගන්න පුළුවන් නේ. ඇත්තටම මස් වර්ග 10ක් භාග්‍යවතුන් වහන්සේ කියනවා වළඳන්න එපා කියලා. ඒවටත් හේතු සහිතව බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. දැන් ඔය මුල් කාලේ දැන් මේවා තියෙන්නේ විනය පිටකයේම තියෙනවා. විනය පිටකයේ තියෙනවා අට කතාව හරිම ලස්සනට මේ මස් වර්ග 10ට වෙනම හේතු සහිතව ලස්සනට කරුණු ඉදිරිපත් කරනවා. බේසජ්ජක්ඛන්දකේ වගේ තැන්වලදී මේ බුදුරජාණන් වහන්සේ ඒ ආහාර පාන වළඳන්න එපා කියපු සාධාරණ හේතුත් තියෙනවා. දැන් වළඳන්න එපා කියපු ප්‍රධාන මාංශයක් තමයි ඇත් මස් වළඳන්න එපා කියලා තියෙනවා. දැන් ඇත් මස් වළඳන්න එපා කිව්වේ ඒකට සාධාරණ හේතුවක් තිබුණා. ඇතා කියන්නේ රාජකීය සතෙක්නේ. ඒතකොට සමහර වෙලාවට උන්වහන්සේලා ගමට පින්ඩපාතේ වැඩියහම මේ ඇත් මස් ලැබිලා තියෙනවා. එතකොට උන්වහන්සේලා මේ උයාගෙන ඇතා මරලා එහෙම ලැඳුවා නෙමෙයි. දැන් ඒතකොට කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන් නේ. එතකොට දැන් ඒ අනිත් පැත්තෙන් එතකොට තව එකක් හිතෙනවා. එහෙනම් ඉතින් මේ වළඳන්න මරන්නම ඒ වෙලාවේ තමන් මරන්න නැතුව වළඳන්නත් පුළුවන්. ඒ කාලේ වළඳලා තියෙනවනේ. එහෙම කියලා වළඳන්න යන්න ඕනේ දැන්. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් ඇත්මස් වගේ දෙයක් වජිර මහත්තයා වළඳන්න එපා කිව්වේ මිනිස්සු අතරින්ම ഘോഷාවක් ඇවිල්ලා තියෙනවා මේ ස්වාමින් වහන්සේලා මේ දඩයන් කරන ගෙවල් වලට පින්ඩපාත යනවා මේ දඩේමී යන ගෙවල් වලදී මේ ඇත්මස් මේ භික්ෂුන් වළඳනවා කියලා මිනිස්සු අතර කතාවක් ඇවිල්ලා තියෙනවා මේ රාජකීය සතෙක් ඇතා කියලා කියන්නේ ඒ නිසා මේ රාජකීය සත්වයේ මාංශයක් මේ භික්ෂුන් වළඳන එක හොඳ නෑ කියලා විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ කාලෙත් මාංශ වළඳීමට විරෝධයක් තිබිලා තියෙනවා. ඒ කාරණේ නිසා බුදුරජාණන් වහන්සේ ඇත්මස් වළඳන්න එපා කියලා තියෙනවා. බලු මස් වළඳන්න එපා කියලා තියෙනවා. බල්ලා කියන්නේ මිනිසුත් එක්ක බොහොම සමීප සතෙක්නේ. ඒතර බලු මස් වළඳන්න එපා කියලා තියෙනවා. සර්ප මස් වළඳන්න එපා කියලා තියෙනවා.
ඊට පස්සේ දිවි මස්, වලස් මස්, කරබාන වලස් මස්, සිංහ මස් වගේ මස් වර්ග වළඳන්න එපා කියලා තියෙනවා. ගොඩාක් වෙලාවට සිංහයොන්ට, දිවියොන්ට ඊට පස්සේ වලහාට එහෙම මේ ඉව තියෙනවලු. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා ඉතින් කැලේ හුදේකලාවෙන් ඉන්නේ. උන්වහන්සේලාට මේ මාන්තේ ගැනවත්, කෑම ගැනවත් අදහසක් නැහැ. ආහාර ඉලක්කයක් තියෙනවනේ. දැන් ආහාරේ ප්‍රමුඛ ඉලක්කයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වළඳන එකේ ඉලක්කයක් මතක් කළානේ. ඒතකොට කෑමේ ඉලක්කය මෙච්චරයි. කෑමේ පිරිසුදුකමක් නැහැ. ඉලක්කය තමයි යැපෙන්න කන්නේ. ඊට පස්සේ සරස ගන්න කන්න එපා. අලංකාරවත් කරගන්න කන්න එපා. මේ ශරීර අවයව වර්ධනය කරගන්න අදහසින් කන්න එපා. ප්‍රමුඛ ඉලක්කය තමයි බ්‍රහ්මචර්යානුග්‍රහය. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳන්න. ඉති පුරාණංච වේදනම් පටිහංකාමින වංච වේදනන්න උපාදිස්සාමි. පුරවගෙන වේදනාවක් ගන්නත් එපා. හිස් කරගෙන වේදනාවක් ගන්නත් එපා. කියන්නේ ගානකට කන්න කියන එකනේ. ඒතර කෑමේ ඉලක්කය තමයි යැපීම සහ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳන එක. ඒතර බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස නම් වළඳන්නේ ඒ අදහස තියාගෙන පිණ්ඩපාතේ යනකොට පාත්‍රයට වැටෙන මොනවා වුණත් කමක් නැහැ. ඊටාම පිරිසුදුයි. විශේෂයෙන්ම දැන් ඔය ඔබතුමා වළඳන්න එපා කියපු මාංශ ගැන කතා කරපු නිසා භයානකම අවස්ථාවක් තමයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් මිනිසුන්ගේ විරෝධයක් එද්දිත් ඇයි බුදුරජාණන් වහන්සේ විනය පැනවීමක් කළේ නැත්තේ? දැන් මෙච්චර මිනිසුන්ගේ විරෝධයක් ඇවිල්ලා තියෙනවානේ. ඇත්මස් වළඳන එකට විරෝධයක් ඇවිල්ලා තියෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඇයි විනය නීතියක් පැනෙව්වේ නැත්තේ? විනය නීතියක් පැනෙව්වේ නැත්තේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සරුවඥතා ඥානයක් තිබුණු මුනිවරයෙක්. දැන් ඕකේ පුදුම දේ තමයි දැන් ඔයිට වඩා විශ්මයජනක දෙයක් තමයි මිනි මස් එක වෙලාවක වළඳන එක. ඒක ධර්මයේම තියෙන දෙයක්. අර එක වෙලාවක එක භික්ෂුවක් ඉන්නවා. දැන් විරේකයක් වැළඳුවාට පස්සේ බුදුරජාණන් වහන්සේත් ওই බේසජ්ජක් කන්දකේ අනුදැනවදාල මේ බෙහෙත් වට්ටෝරු ගැන යම් යම් අදහස් ගන්න පුළුවන්. ඔය විරේකයක් වැළඳුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුං ඇට වලින් හදාගත්ත කැඳ ගැන අනුදැනවදාරපු අවස්ථා තියෙනවා. ඊට පස්සේ දුරු මිරිස් දාපු මොකක් හරි ව්‍යංජනයක් විරේකේ නවත්ත ගන්න වළඳපු අවස්ථා තියෙනවා. දැන් මෙතුමා එහෙම දන්නවා ඇති. ওই විරේකවල විවිධත්වයක් ඇතිනේ. එහෙමනේ ධර්මයේ තියෙන නිසානේ මේ ඇත්තේ. එක වෙලාවක මේ විරේකේ වළඳලා ඉද්දී මේ වෛද්‍යවරයා ඒ හාමුදුරන් කියලා තියෙනවා මේ දැන් මේක ධර්ම විනයේ තියෙන එකක්. මේක කොයිතරම් විද්‍යාත්මකද කියලා මම දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මට නම් ශ්‍රේෂ්ඨම දේ. ඒ ධර්මයෙන් තොර විනයෙන් තොර පුද්ගලික කතාන්දර මම මේකට ඇතුළත් කරගන්න කැමති නැහැ. දැන් එතන ඉඳලා මේක භික්ෂුවක් ඔය ආරාමේ ඉන්නකොට සුප්පියා කියලා ප්‍රධාන පෙළේ උපාසිකාවක් ඉඳලා තියෙනවා ಭಾರತේ. එයා හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ස්වාමීන් වහන්සේලාගේ ලෙඩ රෝග හැදුනහම වැඩියෙන් හොයලා බලලා බෙහෙත් හේත් කරලා දීලා තියෙන එයා තමයි. ඉතින් එයා එදා ආරාමයට ඇවිල්ලා බලනවා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආරාමේ කවුරු හරි භික්ෂුවක් ඉන්නවද මේ බෙහෙත් හේත් එහෙම අවශ්‍ය කෙනෙක් කියලා අහනකොට උන්වහන්සේ කියලා තිනවා ගිහින් බලන්න කියලා. බලනකොට එක භික්ෂුවක් එදා විරේකයක් වළඳලා ඉඳලා තියෙනවා. එතකොට මේ විරේකයට මේ මාංශයක් අනුදැනව දාලා කියලා තියෙනවා. ඒක මොන හේතුවක් නිසා එහෙම කළාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒක කරලා තියෙනෙත් වෛද්‍යවරයා. ඒතර මේක කෙනෙක් කියන්න පුළුවන් මේ පස්සේ කාලයක තුන දැන් Tamanට නොගැලපෙන මතයක් ආවට පස්සේ ගොඩාක් දෙනෙක් කෙමීට ඇඟ බේරගන්නේ දැන් මේ ශ්‍රවණී කරන බලන අය පවා හිතන්න පුළුවන් ඒවා පස්සේ කාලයක තුනා කියලා. ඒතර පස්සේ කාලයක තුනා කියලා කියන්න මුල් බුද්ධ දේශනාවට එහෙම සාධාරණ අයිතියක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේලා කටපාඩම් කරගෙන මේ ධර්මයේ අරගෙන ඇවිල්ලා උන්වහන්සේලා බොහොම පරිස්සමින් මේ රහතන් වහන්සේලානේ මේ ධර්මයේ එකතු කරගෙන ආවි. ඒ නිසා මේ පස්සේ කාලයක තුනා කියලා කියන්න අපිට සාධාරණ අයිතියක් නැහැ. ඒ වෙලාවේ උපාසිකාව ගිහින් අර ස්වාමීන් වහන්සේගෙන් අහනකොට මේ මාංශයක් ගැන කතාවක් කිව්වම හොඳයි ස්වාමීනි මම මාංශයක් හදාගෙන ඉන්නම් කියලා එයා ගෙදර ගිහින් මේ වැඩකාරියක් යවලා තියෙනවා මේ කොහෙන් හරි මස් ටිකක් ගන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඒ කාලෙත් ඔය පොයේ දවස්වල වගේ මස් මරන්න නැති දවස් තියෙන්න ඇති. එදා මස් මරන්න නැති දවසක්ලු. ඊට පස්සේ අය මේ කලව කපලා දන් දීලා තියෙනවා. කෙනෙකුට විහිළුවක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් කලව කපලා අර ස්වාමීන් වහන්සේට කලව කපලා මේ මාංශය ගිහින් උන්වහන්සේට දෙන්න කියලා ව්‍යංජනයක් විදිහට හදලා දීලා තියෙනවා. ඊට පස්සේ සුප්පිය උපාසකයා එයාගේ මහත්තයා ගෙදර ආවන් පස්සේ අහනවා ඇයි නිදාගෙන ඉන්නේ කියලා. ඒතකොට කියනවා මේ සිද්ධිය කියනවා. එතකොට එයා සතුටු වෙනවා. එයා සතුටු වෙන්නේ අනේ ඔබට ඔබේ ශරීර කොටස් පවා සංඝයා වෙනුවෙන් අතාරින්න පුළුවන් නම් ඔබට මොනවද අතාරින්න බැරි. එහෙම කියලා එයා සතුටු වෙලා පහුවෙන දානිට ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේ වඩිනවා. දිග කතාවක් මං කෙටියෙන් කියන්නේ. දානිට බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ උන්වහන්සේ මේ සිද්ධිය දැනගෙන අර භික්ෂුවගෙන් අහනවා ඊයේ මාංශයක් ගේන්න කිව්වද කියලා. ගෙනාවද කියලා අහනවා. ඔව් කියනවා.
වැළඳුවද කියලා අහනවා. ඔව් කියනවා. ඒ වෙලාවේ දන්නවද මොනවද මාංශය කියලා? ඒතර කියනවා දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් භික්ෂුවකට මොකක් හරි මාංශයක් ගෙනාවම සැකයක් තියෙනවා නම් ආය අහන්න කියනවා මේ මාංශය මොනවද කියලා. ඒ කියන්නේ දසමාංශයක් අකැප භෝජනයක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් බලන්න පුදුමේ කියන්නේ ධර්ම විනය තුල මිනිමස් වැළඳුවාමවත් විනය පැනවීමක් කරලා නැති එක. ඒ කියන්නේ මිනිමස් වැළඳන එක ඉතාම බරපතල අවස්ථාවක් නේ. ඒ වෙලාවෙවත් බුදුරජාණන් වහන්සේ මේ විනය පැනවීමක් කරන්නේ නැහැ මාංශය තහනම් කරන. හොඳම දේ තමයි දේවදත්ත වගේ භික්ෂුවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් වර 5ක් ඉල්ලනවා. ඒ ජනප්‍රිය කතාන්දරනේ. ඒ නිසා ඔක්කොම කියන්න ඕනේ නැහැ. ඒකේ ප්‍රධාන දෙයක් තමයි සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕන කියන එක. බුදුරජාණන් වහන්සේ එකහෙලාම කියන්නේ නෑ සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕනේ නෑ. ලැබිච්ච දෙයක් වැළඳුවාට කමක් නැහැ කියන එක. ලැබිච්ච දෙයක් ඕන දෙයක්. හැබැයි ලැබිච්ච දෙයක් ඕන දෙයක් කියනකොට වජිර මහත්තයා අපි පරිස්සම් වෙන්න ඕන මේ උපාදානයකින් තොරව මාංශය හෝ ආහාරය කෙරෙහි වළඳන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අද තියෙන බරපතල ප්‍රශ්නේ උතන තමයි. ඒ කියන්නේ උපාදානය කරගෙන වජිර මහත්තයා පොල් සම්බෝලයක් කෑවත් ඒකත් බලපාලා දුගතිය යන්න පුළුවන්. උපාදානය කරගෙන ආහාරයට ඇලිලා අනේ හෙටත් මේ වගේම පොල් සම්බෝල හදාගෙන ඉනවා නම් හොඳයි. අද නම් රහට හොඳට කොච්චි දාලා මිරිස් හොටල හොඳට තිබ්බා පොල් සම්බෝලේ කිය රහ කර භික්ෂුවක් පොල් සම්බෝලයක් වැළඳුවත් ඒකත් බලපාලා ඒ භික්ෂුව සංසාරයේ අනතුරේ වැටෙන්න පුළුවන්. යම් භික්ෂුවක් මාංශයක් හෝ වේවා ලැබිච්ච දෙයක් යැපීම ඉලක්ක කරගෙන යැපෙන එක විතරයි නම් අදහස තියෙන්නේ. ඒ භික්ෂුවට විශේෂ ආහාරය ගැන අදහසක් නැත්නම් ඒ පාත්‍රයට ලැබෙන ඕනම දෙයක් පිරිසුදු භෝජනයක් කියලා තමයි අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හඳුනනතරට මේ මාංශ 10 වළඳන්න එපා කියලා තියෙන විනය නීතිවල නෙවෙයි නම් කොහොමද සඳහන්? නෑ මාංශය වළඳන්න එපා කියලා විනය පැනවීම කරලා තියෙනවා. ඒ 10 වළඳන්න එපා කියලා දැන් උදාහරණයක් විදියට මේ ඇත්මස් වැළඳුවොත් එහෙම භික්ෂුවකට දුෂ්කට කියන ආපත්තිය වෙනවා. ඒතර විනයෙම තියෙනවා ඇවතක් වෙනවා. දුෂ්කට ආපත්තිය කියන්නේ මේ මහානකම පිරිහිනවා වගේ එකක් නෙමෙයි. දුෂ්කට ආපත්තිය කියන්නේ මේ බැරි වෙලා හරි මේ ඇත්මස් වැළඳුනොත් එහෙම යාගේ මහානකම ගැලවිලා යන්නේ නැහැ. දුෂ්කට කියන ආපත්තිය දේශනා සුද්ධියෙන් පිරිසුදු වෙන්න පුළුවන්. තවත් උපසම්පදා හාමුදුරුවෝ කෙනෙක් ළඟට ගිහින් ආවර්ජනය කරලා පිරිසුදු වෙන්න පුළුවන්. ඒතර විනය කාරණා පනවලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මස් වළඳන්න එපා කියලා විනය පැනවීමක් දැන් බරපතලම අවස්ථාව මිනිමස් වළඳන්න හම්බ වුණ අවස්ථාවේවත් මේක මහා අර්බුදයක් වෙනවා කියලා මස් වළඳන එක සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න කියලා විනය පැනවීමක් කරලා නැහැ. හොඳයි දැන් අපිට පැහැදිලි වෙන්නේ බුදුන් වහන්සේ මාංශ 10ක් පිළිබඳව පනවනවා මේ මස් කන්න එපා අනුභව කරන්න එපා කියලා. එතකොට දැන් අපි දැන් මාංශ අනුභවය කියන කාරණාවට ආවයින් පස්සේ හරි නිර්මාංශ වීම අත්විඳින කෙනෙක් ඔබතුමන්. එතකොට මේ ශරීර පහසුව පිළිබඳව කොහොමද මේ නිර්මාංශ වීම බලපාන්නේ? ඔව්. ඊට ඉස්සෙල්ල මං මේ අපේ හාමුදුරුවන්ගේ කතාවට වජිර මහත්තයා යොමු වෙන්නම්. මේ බෞද්ධ දර්ශනයත් හින්දු දර්ශනයත් ඔක්කොම ಭಾರತයේ ආරම්භ වෙච්ච දේවල්. දැන් හැම එකම මස් මාංශවල ගුණපණ කියලා තියෙනවා. චරක සංහිතාවේ ඉඳන් 12 වෙනි සතවර්ෂයේ ලංකාවේ ලියවිච්ච බේසජ වංශාව දක්වා. එතකොට බේසජ වංශාව ලියලා තියෙන්නේ අපේ මහානායක හාමුදුරු කෙනෙක්. එතකොට ඒ හැම එකම මේ මස් මාංශවල ගුණ කියලා තියෙනවා. මේ මාංශය මේමයි ලඝුයි, මේ මාංශය උෂ්ණයි, මේ මාංශය බරයි, එහෙම ගුරුයි, එහෙම කියලා තියෙනවා. නමුත් අර අපේ බෞද්ධ දර්ශනයේ කියන ඔය දස මාංශය ගැන මොනවත්ම රසගුණ වීර විපාක ප්‍රභාව ගැන කියලා නැහැ. ඉතින් ඒකෙන් ඔප්පු වෙනවානේ දැන් වෛද්‍ය කර්මයේදීත් අර මාංශ වර්ග හොඳ නැහැ කියන එක. එතකොට මට මතු කරන්න ඕනේ උනේ අර බෞද්ධ දර්ශනයේ තියෙන දේවල්ම සමහරලාට ආයුර්වේදයේ ප්‍රයෝජනෙට අරන් තියෙනවා. මොකද ඒ දෙක යැපිලා තියෙනවා. එකිනෙකා මත යැපිලා තියෙනවා. එතකොට ප්‍රතිකාරයේදීවත් මේ අකැපයි කියලා කියපු දසමාංශය ප්‍රයෝජනෙට අරන් නැහැ. ඊට පස්සේ වජිර මහත්තයා මොකද්ද මගෙන් ඇහුවේ? මේ පහසුව කොහොමද? ශරීර පහසුව ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ සමතුලිත ආහාරයක් ගත්තන් පස්සේ එකක් පළවෙනි කාරණය තමා
ඒ පුජ්‍යලයට අනුරූපෝනේ සමතුලිත ආහාරය අපිට හම්බ වෙන්නේ. එක. දෙවැනි කාරණේ අර මස් මාංශ දැන් බලන්න 1977න් පස්සේ මස් මාංශ අනුභවය උපරිමයෙන් වුණානේ. ඊට පස්සේ ඊළඟට ප්‍රධාන ප්‍රශ්නේ මේක වාණිජ්‍ය ව්‍යාපාරයක් හැටියට කරන්න පටන් ගත්තා. ඒතකොට දැන් ඔන්න දවස් 45න් වෙනදා කුකුලෙක් මේ මස් මාංශ වලට යොමු වෙන්නේ ගොඩක් වෙලාවට අවුරුද්දක් දෙකකට පස්සේ. විතරත් අරගෙන මේ හොඳට වයසට ගියාට පස්සේ. දැන් එහෙම එකක් නෙවෙයිනේ. දැන් ඒ කියන්නේ ආහාර පිණිසමයි හදන්නේ. ඒතකොට ආහාර පිණිස හදනකොට අනවශ්‍ය ఔෂධ ශරීරය තුළට ඇතුළු. එතකොට අපි හිතුව දැන් පොඩිම සතා කුකුලගේ ඉඳන් නැත්නම් මාළුන්ගේ ඉතින් දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දියඹට යන ටෝලර් යාත්‍රා විශාල ප්‍රමාණයක් දවස් ගණන් තියෙනවා මුහුදේ. එතකොට එන මාළු කල් තබා ගැනීම සඳහා හරි ඒ සියලුම මේ රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට ඇතුල් වෙනවා. එතකොට අර නිර්මාංශ ආහාරයක් ගත්තාම ඒවා එකක්වත් ඇතුල් වෙන්නේ නැහැ. අනික් එක සතා මැරෙනකොට හැම වෙලාවෙම ක්‍රෝධයෙන් කෝපයෙන් අර අපේ හාමුදුරුවෝ මුලින්ම කිව්වා වගේ එක සතුන්ගේ විඥානය පිළිබඳව ප්‍රශ්න තියෙනවනේ. දැන් උදාහරණයක් ගවයෙක් ගත්තොත් මේ ඒ ගවයාට හිතන්න පුළුවන් ප්‍රමාණය වැඩි. දැන් උදාහරණයක් ඇටියට ක්‍රෝධය දැන් ගවයෙක් කූඹියෙක් අපිට ක්‍රෝධ කළා නේ නෑ. නමුත් ගවයෙක් ක්‍රෝධ කරලා පිටිපස්සෙන් මේ පන්නගෙන ඇවිල්ලා අනින්න පුළුවන්. එතකොට ඒ වගේ සතෙක් මරලා අපි මාංශ ගන්නකොට ඒ සතා තුළ ඇතිවෙන ක්‍රෝධ ස්වභාවය සහ කර්මය අපිට බලපාන. ඉතින් ඒක හින්දා වඩා හොඳයි අපි නිර්මාංශ ආහාරයක් ගන්නකොට අපිට අර වගේ අපත්‍ය දේවල් නෙවෙයි අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. එතකොට හැම වෙලාවෙම පුජ්‍යලයා නිදහස් වෙනවා අර ක්‍රෝධ ශෝක බය දේවල් වලින්. මොකද හේතුව ඒවා එවැනි මාංශ ගත්තෙන් පස්සේ ඒ මිනිස්යාගේ සිරිත් විරිත් පවා එහෙම නැත්නම් සිතුම් පැතුම් පවා වෙනස් වෙන්න පුළුවන්. ඒක ආයුර්වේදයේ පැහැදිලිවම කියනවා. මේ ඉතින් වජිර මහත්තයා අපිට පුළුවන් වෙනවා අර නිර්මාංශ ආහාරයක් ගත්තාම දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් උඳු හොඳ බරසහිත ආහාරය අපි ඌරු මස් වෙනුවට උඳු ගන්න පුළුවන් අපිට. එතකොට එතෙන්දී ඌරගේ මස් හෝ රෝගයක් බෝවීම හෝ ඒවා නෙවෙයි වෙන්නේ. දැන් ඌරගේ තියෙන ගුරු භාවය අපි උඳු වලින් ගන්න. එතකොට උඳු ස්වභාවික පරිසරය හැදෙන දෙයක්. අනවශ්‍ය නමුත් අපිට ලබා ගන්න පුළුවන් උඳු වලින්. එතකොට හරක් මස් වල තියෙන දේවල් දැන් මේ විශේෂයෙන් දැන් මේ උතුරු මැද පළාතේ ගෝණ මස් කාලා තියෙනවා. දැන් අපි මේ ගත්තොත් වැලිමඩ බණ්ඩාරවෙල මේ ඒ හරියේ වැඩියෙන් පාවිච්චි කරලා තියෙන කොල්ල පාවිච්චි කරලා තියෙන වෙන මොනවත් උෂ්ණ ගුණය හින්දා. දැන් සීත පරිසරයක ඉන්න මිනිසුන්ට උෂ්ණ ගුණය අවශ්‍යයි. මොකද හේතුව ඒකට ඉතින් ගෝණ මස් නැත්නම් අපි පාවිච්චි කරන්න ඕනේ මේ කොල්ලෝනේ. එතකොට ඒ මිනිසුන්ට යම්කිසි සමතුලිතතාවයක් එනවා අර බාහිර පරිසරයේ මේ බාහිර පරිසරයෙන් ගන්න දේ පිරිසිදු උදාහරණයක් ඇටියට ගත්තොත් ඒ මොකද්ද ආහාරය අපි ගන්නේ ස්වභාවිකව පැන නැගිච්ච එකක. නමුත් සතෙක් මරලා අපි ගන්නකොට අර සතර අගතියටම ගිහිල්ලා එහෙම නැත්නම් මේ දේශයේ සහිතව ඒ සතා මරලා තමයි අපි ආහාරයට ගන්න. ඉතින් ඒකයි මේ අතර වෙනස. ප්‍රධාන වශයෙන් මානසිකව වෙනස් වෙන්න පුළුවන් සත් ආහාර ගන්නකොට. ඊට පස්සේ ශාරීරික වෙනස්කම් ඇති වෙන්න පුළුවන් සත් ආහාර ගන්නකොට දිගින් දිගටම ගන්නකොට. දැන් අපි ආයුර්වේදයේ හැටියට ප්‍රෝටීන් කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. දැන් මිනිස්සු කියන්නේ අපිට කොහෙන්ද ප්‍රෝටීන් අපිට කොහෙන්ද විටමින්. දැන් මිනිස්සු මේ සතුන්ගේ මොකද්ද මේ අක්මාව ආහාරයට ගන්නේ වැඩිපුර ප්‍රෝටීන් ගන්නනේ. දැන්
අපි උදාහරණයක් කියන මිනිස්සු කියනවානේ ඔය කැවුත්ත එහෙම කියලා. ඉතින් ඒවා ආහාරයට ගන්න මිනිස්සු වැඩියෙන් ප්‍රෝටීන් ගන්න. නමුත් බාහිර ඒ ප්‍රෝටීන් මත යැපෙනවා. ඊට පස්සේ ආයුර්වේදයේ පැහැදිලිවම කියනවා අපේ පංච ඥානේන්ද්‍රයන්, ඒ කියන්නේ ඇහැ, දිව, කන, නාසය ඒවා අනවශ්‍ය විදියට සතප්පන්න එපා කියලා. එතකොට අනවශ්‍ය විදියට සතප්පන්නේ නැත්නම් අපිට අර මාංශ ආහාර ගැනීමෙන් ගත්තයි කියන එක මානසිකව කිසියම් ප්‍රබෝධයක් එනවා ඇරෙන්න මේ වෙන දෙයක් වෙන්නේ නැහැ. අනික් එක මේ ඇහුවනේ දැන් කොහොමද පුජ්‍යලයට මේ සැහැල්ලුවක් ලැබෙන්නේ කියලා. ඉතින් දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් බලන්න මස් මාංශ වලින් හදපු හොදි මාළුවක් මේසෙ උඩ තියෙන. ඊට පස්සේ අපි 4-5 දෙනෙක් බත් කන. බත් කනකොට මිනිස්සු මොකද්ද කරන්නේ? අර මේ දුරු ඒවා සැර වැඩි හින්දා ඔන්න බත් ටිකත් එක්ක හොදි දාගන්න. හොදි වැඩි වුණාම බත් දාගන්න. ඉතින් ඒක හින්දා මිනිස්සු අනවශ්‍ය ප්‍රමාණයක් අනුභව කරනවා. දැන් ආයුර්වේදයේ බෞද්ධ දර්ශනය වගේම පැහැදිලිව කියලා තියෙන මාත්‍රා ශීති භෝජනයක්. ඒ කියන්නේ පුජ්‍යලයක ආහාර ගන්න ඕනි යම්කිසි තුනෙන් කොටසක් ඉතුරු වෙන්න. එතකොට මාත්‍රා ශීතියක් නැහැ මේ මස් මාංශ අනුභවයේදී. විශේෂයෙන් දැන් අපි පොළොස් මාළුවක් එක්ක ඒ වගේම මේ දුරු පහේ ඔක්කොම දාපු පොළොස් මාළුවක් එක්ක කන එකයි කැම කන එකයි මස් මාංශ එකයි කැම කන එකයි අතර වෙනසක් තියෙනවා කියලා දැන් අපි පෞද්ගලිකව අපිට තේරුණානේ. දැන් මේස් එක මේ මස් මාංශ තියෙන මේසේ මස් මාංශ හිස් වෙනවා. නමුත් පොළොස් ඇඹුල එහෙම හිස් වෙන්නේ නැහැ. ඒ පොළොස් ඇඹුල යම්කිසි ප්‍රමාණයකට තමයි කන්නේ. නමුත් මස් මාංශ කද්දී අනවශ්‍ය ප්‍රමාණයක් ආහාර වැටෙනවා. ඒකින්ද බෝ නොවන රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුව. බෝ නොවන රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වගේම පුජ්‍යලයාගේ බර වැඩි වෙන්න, ඒ වගේම පුජ්‍යලයාගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න, ඒ සියලුම දේවල් වලට බලපානවා මස් මාංශ අනුභව. හොඳයි. දැන් ඇත්තටම මේ අර අහිංසා ගුණය සහ අවිහිංසාවාදය ඒකම අපිට මේ බෞද්ධ දර්ශනය සහ මේ බුද්ධාගම පිළිබඳව හදාරනකොට ඇහෙන වචනයක් තමයි පරම අවිහිංසාවාදය. බුදුදහමේ ස්ථානීය ගුණය කොහොමද තියෙන්නේ? අවිහිංසාවාදය, අහිංසාවාදය, පරම අවිහිංසාවාදය. කොහොමද අපේ සිතුවිල්ල දැන් අර මානසිකගත ප්‍රේමය වැඩෙන තැන්වලට නොයම ඇවෙන්නේ? ඇත්තටම වජිර මහත්තයා දැන් බුදුරජාණන් වහන්සේ පරමාවිහිංසාවාදයක් ගැන කියන්නේ නෑනේ. පරමාවිහිංසාවාදය නිගණ්ඨනාථ පුත්තගේ දාර්ශනික අදහසටනේ බර. ඒ හේතුව තමයි පරමාවිහිංසාවාදයට ගිහින් මේ දෛනික චර්යාව පවත්වන්න බෑනේ. ඒතර පරමාවිහිංසාවාදය තුළ එතකොට බුදුරජාණන් වහන්සේගේ ඔය මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව මේ සියල්ල එක්ක ගොඩ නැගිච්ච ධර්මතාවය, ධර්මය හැම වෙලාවකම මේ ආහාර ඉලක්කේ නම් යැපීම තමයි. නමුත් කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව වගේ මානව ගුණධර්ම වලින් පුද්ගලයා ශක්තිමත් වෙන්න ඕනේ. එහෙම ශක්තිමත් නොවි අරහත්ත්වයේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ධර්ම මාර්ගේ පූර්ණේ කරගන්නත් බෑ. දැන් නිගණ්ඨනාථ පුත්තගේ ඉගැන්වීම් දිහා බලනකොට ඔහු මේ කියන්නේ ඒගොල්ලෝ දැනටත් එහෙමයි. දැනටත් ඉන්දියාවේ ගත්තොත් නිගණ්ඨනාථ පුත්තගේ අනුගාමිකව බොහොම සල්ලි තියන අය. විශාල ආර්ථික ශක්තියක් ඒ අයට තියෙනවා. මොකද ඒගොල්ලෝ කෘෂි කර්මාන්තය වගේ දෙයකට යොමු වුණේ නැහැ. හේතුව තමයි සත්ව ඝාතනය වෙයි කියලා හිතාගෙන. ඒ නිසා ඉන්දියාවේ අදටත් මේ සමහරට බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය ආරාම පූජා කරද්දී නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයන්ට සමහර ලාවට කිරිගරුඬ වලින් ආරාම හදලා තියෙනවා. හේතුව තමයි ඒගොල්ලන්ට ආර්ථික ශක්තියක් හොඳට තිබුණා. බරපතල විදියට පරමාවිහිංසාවාදයට බැහැගත්ත නිසා කෘෂි කර්මාන්තය වගේ දේවල් ප්‍රතික්ෂේප කළා. දැන් ඒ වගේ අන්තගාමී තැනකට ගිහින් අපි කල්පනා කළොත් එහෙම අපිට කුඹුරු කොටන්න වෙන්නේ නැහැ. දැන් ඒ විදිහට ඔය ප්‍රාණඝාතයයි මාංශ අනුභවයයි කියන මේ දෙකම පටලව ගත්තාට පස්සේ ඒකයි මම කියන්නේ පටන් ගන්න තැන මේක දෙකක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවිහිංසාවාදයක් වෙන්නේ උන්වහන්සේ මානව ගුණධර්ම වශයෙන් දියුණු කරගත යුතු මානව ආකල්ප ටිකක් දේශනා කරනවා. මේ චර්යාවත් සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වගෙන යන්න උන්වහන්සේ උදව් කරනවා. ඒ උදව් කරද්දී දැන් අර මෙතුමා කිව්වා වගේ බරපතලම ගැටලුව තමයි මාංශ අනුභවයේ තුල
කාට හරි පුළුවන් නම් මේ පොළොසුයි මසුයි මස් කනකොටත් පොළොස් කනවා කියලා හිතාගෙන කන්න. ඉතින් එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි එහෙම කන්න බැරි කමනේ. අපේ ජීවිතේ රස තෘෂ්ණාව වැඩෙනවනේ. එතකොට මේ රස තෘෂ්ණාව නිසා අද ලොකු අමාරුවක වැටලානේ තියෙන්නේ. මම මේ ධර්මයේ තුලින්ම කියනවා මට ඒ කියන්නේ කිසි කෙනෙක් එක්ක සංවාදයක් විසංවාදයක් නැහැ. මම දැන් බුදුරජාණන් වහන්සේ ලස්සනම දේශනා කරනවා ජීවක වෛද්‍යවරයාගේ කතාවනේ. ඒක ඊටම වැදගත් අවස්ථාවක්. ඒ කියන්නේ පරමාවිහිංසාවාදයට යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කොහොමත් මැද තැනකනේ දේශනාව කරන්නේ. ඒතකොට මැද ඉඳලා අවිහිංසාවාදී චින්තනයක් තුළ Tamanගේ ශ්‍රාවකයන් ගොඩනගන විදිහ ගැන හරිම ලස්සන අදහසක් එකෙන් ගන්න පුළුවන්. ඒකේ තියෙනවානේ අර ජීවක කියන්නේ දක්ෂ වෛද්‍යවරයෙක්. එයා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චෝදනාවක් කරනවානේ. ඒ චෝදනාව බරපතලයිනේ. ඒ චෝදනාවේ තමයි ඔබ වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරනවා. ඔබ වහන්සේ වෙනුවෙන් සත්තු මරණ බව දැනගෙන ඔබ වහන්සේ වළඳනවා කියනවා. මේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයොත් එහෙමයි කියනවා. අනිත් පැත්තෙන් තමයි නොවළඳන කෙනෙකුට එහෙම චෝදනාවක් කරයිද? ඒතකොට උන්වහන්සේ වළඳලා තියෙනවා. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි බුද්ධ ආදී රහත් උත්තමයන්ට වගේ හිත හදාගෙන අපිට කන්න පුළුවන්ද කියන්නේ. එතන තමයි අපි මුලා වෙන දරුණු තැන. එතකොට දැන් උන්වහන්සේ ඒ වෙලාවේ කියනවා නෑ ජීවක ඒක හරිම අසත්පුරුෂ චෝදනාවක් කියලා. ඒ චෝදනාව හරිම අසත්පුරුෂයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් ගැන එහෙම කියන්නේ. මේ උන්වහන්සේ කියනවා එක භික්ෂුවක් වඩිනකොට අදහසක් නෑ කියනවා. අද මගේ පාත්‍රයට මොනවද වැටෙන්නේ කියලා. පිණ්ඩපාතේ ගන්නකොටත් අදහසක් නැහැ කියනවා. අද මේ හම්බුණු කෑම නම් හොඳයි. හෙටත් මේ පැත්තෙම කැරකෙන්න ඕන කියලා අදහසක් තියෙනවා කියනවා. එක භික්ෂුවකට එහෙම තියෙනවා. එනකොටත් අදහසක් තියෙනවා. ගන්නකොටත් අදහසක් තියෙනවා. අරගෙන එනකොටත් හිතනවා හෙටත් මේ පැත්තෙම එන්න ඕන මේ ගෙදර රහට උයනවා වගේ කියලා. එහෙම අදහසින් මේ උන්වහන්සේ වළඳලා ඉවර වෙලා හෙටත් මේ පැත්තෙම යනවා කියනවා. දිනපතාම දවස් කීපයක් ඒ ගෙදරට යනවා කියනවා. ඒ ගෙදරින් පොල් සම්බෝලයි බතුයි හම්බුණත් අපිරිසුදුයි කියනවා. ඇයි මේ චේතනාව බලවත් වෙන විදිහටනේ චේතනාවේ බලපෑමක් ගැන විශාල විස්තරයක් කරමින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මතු කරන්නේ. එක භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුවකට යනකොට අදහසක් නැහැ. යනකොට අදහසක් නැහැ මොනවද හම්බ වෙන්නේ කියලා. ඒතර ගිහින් ගන්නකොට අදහසක් නැහැ මේ මොනවද මම මේ ගන්න කියලා. අරගෙන එනකොට අදහසක් නැහැ හෙටත් මෙහෙට මෙන්න ඕන මෙහෙනම් රහට හම්බුණා කියලා එහෙම අදහසක් නැහැ කියනවා. ඒතර අර මේ භික්ෂුවගේ සම්පූර්ණ අදහස් තියෙන්නේ යැපීම විතරයි. යැපෙන අදහසින් විතරක් නම් වළඳන්නේ. ගන්න කොටත් අරගෙන එන කොටත් යන කොටත් කිසිම අදහසක් නැත්නම් ආහාරය ගැන ඒ භික්ෂුවට මාංශයක් හම්බුණත් හිතා පිරිසුදුයි කියනවා. එතකොට ආහාරයේ පිරිසුදු බව තීරණය වෙන්නේ ඒකේ මස් තියනවද එළවලුයි බතුයි තියනවද කියන එක අනුව නෙමෙයි. පිරිසිදු බව තීරණය වෙන්නේ චේතනාව අනුව. එතකොට අද තියෙන ප්‍රශ්නේ තමයි මිනිසුන්ගේ චේතනාව කොතනද තියෙන්නේ කනකොට. ඒ නිසා අද නම් කනකොට පරිස්සම් වෙන එක හොඳයි. එළවලුයි බතුයි කකා ඉන්න අයත් නිරේට යන තැනක තමයි අද මිනිස්සු වැඩ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අපි අන්තගාමී තැනක නවතින්න ඕනේ. අර පරම අවිහිංසාවාදී වගේ බරපතල අන්තයක බුදුරජාණන් වහන්සේ නැවතුනේ නැහැ. මේ යැපීම පිණිස ශරීරයේ පැවැත්වීම පිණිස ආහාර රටාව හදා ගන්නවා මිසක් එතනින් එහාට ගිහින් භාග්‍යවතුන් වහන්සේ මේ ආහාරය තුලින් අර ඉස්සල කිව්වාගේ විමුක්තිය ගැන අදහසක් මතු කළේ නෑ. දැන් ඔය ජීවක සූත්‍රයේ හරිම ලස්සනට තියෙනවනේ වජිර මහත්තයා අර ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගැන. ඒ කියන්නේ තමන් වළඳනකොට තමන් උදෙසා මැරුවා කියලා ඇහුනොත් වළඳන්න එපා කියනවා. තමන් උදෙසා මැරුවා කියලා දැක්කොත් වළඳන්න එපා කියනවා. තමන් උදෙසා මැරුවා කියලා සැකයි නම් ඒත් වළඳන්න එපා කියලා. දැන් හිතෙන්න පුළුවන් දානි වළඳ ඉන්නකොට. දැන් දානෙට යනවා වළඳනකොට හිතෙනවා අනේ මේ මාංශය මං වෙනුවෙන්ම වද්ද දන්නේ නැහැ මැරුවේ කියලා හිතුනොත් වළඳන්න එපා කියනවා. ළඟ ඉන්න හාඳුරුන්ට කියන්නත් එපා කියනවා. එතකොට ඒ හාඳුරුන්ටත් සැකේ බෝ වෙනවනේ. සැකේ කියලා කියන්නේ බරපතල මනෝභාවයක් නේ. ඒ නිසා උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මේ ආහාර පාන ගනිද්දී කෑම සීලයට සම්බන්ධයි කියලා හිතන්න එපා කියලා. එතකොට දැන් කෙනෙක් හිත මේක සීලයට සම්බන්ධයි කියලා හිතෙන්නේ වජිර මහත්තයා මේ හිංසාව පැත්තට බරයි කියලා හිතෙන්නේ මරන්න ඕන කන්න කියන තැනට ආවහම. ඒ කියන්නේ මරන්න ඕන කන්න කියන තැනට ආවට පස්සේ තමයි එයා හිර වෙන්නේ. ඒක ඔක ලස්සන කතාවක් මම කියන්නම් මේක විනය පිටකේ තියෙන්නේ චීවර පටිග්ගහන ශික්ෂාපදේ පනවන්න හේතුනේ මේක. උත්පලවන්නා කියන භික්ෂුණිය දවසක් කුටියට ගිහින් ඉතින් භාවනා කරගෙන ඉඳලා එදා දවල් කාලේ මේ අන්දවණේ ඇතුළට ගිහින් තිනවා භාවනා කරා.
හොරු කණ්ඩායමක් මොකද කරන්නේ? මොකක් හරි මසකුත් අරගෙන යන ගමන් ඒගොල්ලෝ දැන් මේ උයන්න පිහන්න ලෑස්ති වෙලා ඒගොල්ලෝ උයලා තියෙනවා. ඒතර අර භික්ෂුණිය අන්දවණේ ඇතුලේ ගහක් යට භාවනා කරනවා. භාවනා කරනකොට අර හොරු කණ්ඩායමේ නායකයා ටිකක් මේ කැලේ ගුණධර්ම පුරණාය ගැන දන්න කෙනෙක් වෙන්න ඇති. එයාට ඉතලා තියෙනවා මේ ඉතුරු වෙච්ච මාංශය කවුරු හරි ගුණධර්ම පුරණ කෙනෙකුට ආහාරයක් වේවා කියලා අර හොඳට කොලයකින් ඔතලා ඒක ගහක එල්ලලා හයියෙන් කියනවා කවුරු හෝ ධර්මයක් පුහුණු කරන ගුණධර්මයක් දියුණු කරන කෙනෙක් අවශ්‍ය නම් මේක ආහාරයක් කරගනිත්වා කියලා කියනවා. ඒ වෙලාවේ මේ උත්පලවන්නා භික්ෂුණිය මේක ඇහිලා මේ මාංශය අරගෙන මේ මාංශයත් අරගෙන කෙලින්ම ගිහින් හොඳට මේක ආහාරය දුරුමිරිස් දාලා සකස් කරලා ඒ සකස් කරා කියනවා ඒ භෝජනේ. මාංශය සකස් කරා කියනවා. සකස් කරලා පහුවෙනිද උදේ භාග්‍යවතුන් වහන්සේ ළඟට අරගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට පූජා කළා කියනවා. ඒකේ තමයි චීවර පටිඝාන විනය ශික්ෂාව පනවන්න හේතුවක් වුණ කාරණේ. ඒකට මේක විනය පිටකේ තියෙන කාරණේ. ඒතකොට ඒකේ විනය ශික්ෂාව වෙන එකක්. නමුත් මාංශයක් මාංශයේ ආධ්‍යාත්මීය පාරිශුද්ධියට බලපාන්නේ නැහැ. ආහාරය බලපාන්නේ නැහැ. කොහොමත් උගුරෙන් පල්ලට ගියන් පස්සේ මේ එළවලුයි බතුයි කෑවත් නිකන් බල්ලෙක් වමනී කරා වගේ ඉතා පිළිකුල් සහගත දෙයක් විදියට තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ. ඒක මාංශයක්ද ඒක මේ මඤ්ඤොක්කයි බතුයිද ඒ ආහාරය අදාළම නැහැ. ඒ නිසා ආධ්‍යාත්මික දියුණුවට ඒ පාරිශුද්ධියට ඔය අපි කතා කරන මාංශයක් වැළඳීම හෝ නොවැළඳීම බලපාන්නේ. හැබැයි චේතනාව හරියට බලපෑම් කරනවා. එයා වළඳන චේතනාව ඊට පස්සේ එයා ආහාරය ගන්නකොට එයාගේ හිතේ පවතින ඉලක්ක මේ හැම දෙයක්ම බලපානවා. නමුත් වැදගත් දේ තමයි බුද්ධ ආදී රහතන් වහන්සේලා මානසික අත්හැරීමෙන් වැළඳුවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අද ඉන්න අයට එහෙම අත්හැරීමෙන් වළඳන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. අත්හැරින්නේ නැතුව වළඳනවා නම් එළවලුයි බතුයි කණ එක පවා බරපතල ගැටලුවක්. හොඳයි දැන් ඇත්තටම දැන් මේ අපි ඊටාම වටින පැහැදිලි කර ගැනීම සිදු කරමින් පවතින්නේ. දැන් අපේ ආහාර රටාවේ මේ මාංශගත ආහාර ලෙඩ රෝගවලට බලපාන්නේ කොහොමද? දැන් කියන්නේ මස් ආහාරද ඔබතුමා යම් අදහස් කීපයක් පැවැසුවා. දැන් අර ගැළපෙන උෂ්ණ සීතල ඒ ආදී තා පොඩ්ඩක් පුළුල්ව කතා කරන්න මේ මස් පිණිස ගන්න ආහාර. ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ඔතන අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ චේතනාව තමයි. එතකොට සිව්වනක් පිරිසෙන් ලෞකික ජීවිතයට හුරු වෙලා තියෙනවා මේ උපාසක උපාසිකාව. එතකොට අලෞකික අරමුණක් තමයි තියෙන්නේ. ලෞකික අරමුණක් තියෙන පුජ්‍යලයෝ දරුව පෝෂණය කරන්න ඕනේ සියලුම දේවල් කරන්න. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ අපි ගන්න ආහාරයෙන් අපිට යැපෙන්න පුළුවන්. එතකොට එහෙම යැපෙන්න පුළුවන් වෙන්න අපි ගන්න ආහාරය රෝගකාරක නොවෙන්න ඕනේ. මොකද රෝගකාරක වුණොත් මොකද්ද වෙන්නේ? අර පෞල් සංස්ථාව ඉතුරු වෙන්නේ නැහැනේ. පෞල් සංස්ථාව හැමදාම ලෙඩ. ඒ කියන්නේ යාලට ගොඩනැගීමක් නැහැ. එතකොට නිවන් මාර්ගයට අවතීර්ණ වීමක්වත් නැහැ. දැන් ගිහිගේ හිටියත් අඩුම වශයෙන් පංචශීලයේවත් ආරක්ෂා කරගන්න බැරි වෙනවා අපි නිරෝගී නැත්නම්. එතකොට මේ නිරෝගී භාවය ආරක්ෂා කරගන්න ඕන නම් අපි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සමතුලිත ආහාරයක් ගන්න ඕනේ. එතකොට මාංශ ආහාරයේදී අපිට වෙන්නේ ආයුර්වේදයේ පැහැදිලිවම කියනවා බෞද්ධ දර්ශනයේ එක සඳහන් වෙන්නේ නැහැ. සත්ව රජස් තමස් කියලා මනසේ ගුණ තුනක් තියෙනවා. එතකොට සත්ව ගුණය කියන එක උදාහරණයක් ඇටියට අපි හිතමුකෝ බුද්ධ ශ්‍රාවක බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශ්‍රාවකයින් තුල තිබ්බ මානසික ගුණ තමයි සත්ව ගුණේ තියෙන්නේ. එතකොට රාජසික ගුණය කියන්නේ ක්‍රෝධය, ශෝකය, ක්‍රෝධය, කෝපය, දේශය, ආශාව, ඊර්ෂ්‍යාව, ඒ වගේ දේවල්. තමස් ගුණේ තියෙන්නේ අර මුළු ගැන්නිලා, හැංගිලා, ශෝක වෙලා, බය වෙලා නිකන් මේ හීනමානයක් සහිත පුජ්‍යලියෝ ගාව තමයි තියෙන්නේ. අපි දැන් ලෞකික ජීවිතයේ අපි ඉන්න පුජ්‍යලින්ගේ ඔය තුනම තියෙනවා. ඒ කියන්නේ සත්ත්ව ගුණයේ කොටසකුත් තියෙනවා. රජස් ගුණයේ කොටසකුත් තියෙනවා. තමස් ගුණයේ කොටසකුත් තියෙනවා.
අඩු වැඩි වශයෙන්. එතකොට අපි ආහාරයට ගන්න යම් කිසි දෙයකින් අර සතරජස් තමස් වල ගුණ වෙනස් වෙනවා නම් ඒ පුජ්‍යලයා අනිවාර්යයෙන්ම රෝගී වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මගේ අත්දැකීමේ හැටියට මේ දවස්වල හරියට ස්නායු පද්ධතියේ රෝග ඇති වෙච්ච මිනිස්සු වෙනවා ඌරු මස් කාලා. ඉතින් බැලුවෙන් පස්සේ අපිට හොයාගන්න බෑ දැන් ඒ කට්ටිය අර සම්මතයක් හැටියට ගෙදරට ඌරු මස් ගේන්නේ නැහැ. කඩවල් වලින් තමයි ඌරු මස් කන්නේ. අපි දන්නේ මොකද්ද හේතුව කියලා. දැන් මේ ළඟදී රෝගියෙක් මට හම්බුණා. ඒ රෝගියාට හොයාගන්න බැරි ලෙඩ තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ 15 පාරක් විතර ස්කෑන් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ මොකද්ද මහා ප්‍රාචීර පේශිය ආශ්‍රිතව පොඩි ගැටයක් තියෙනවායි කියලා තීරණය කළා තියෙන්නේ. ඒක ඔපරේෂන් කරා. ඒත් ලෙඩේ සනීප නැහැ. කකුල පණ නැති වෙන එක. ඒව ඔක්කොම තියෙනවා. ඉතින් අරක අයින් කරලා තියෙනවා. ඉතින් මං කියන්නේ අර දැන් රෝග හේතුකුත් නැහැ. ඉතින් මං අදහස් කරන්නේ අර මේ සතා වාණිජ වශයෙන් ඇති කරලා ඒ සත්තු මරුණෙන් පස්සේ ඒ පුජ්‍යලයෝ ඒ ආහාරණي අනුභව කරන්නේ. එතකොට අපේ සමතුලිතතාවය පහසුවෙන් වෙනස් වෙනවා. අනික එක අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ලොල් බබ. ඒ කියන්නේ මම ඌරු මස් කනවා. මම කොකුල් මස් කනවා. මම සඳුදාට කන්නේ කොකුල් මස්. බ්‍රහස්පතින් දැන්න කන්නේ ඌරු මස්. ඉරිදාට කන්නේ හරක් මස්. දැන් එහෙම නිකන් අර ආශාව තියෙනවනේ. එතකොට ඒ ආශාවත් එක්ක අපේ රජස් ගුණය වැඩි වෙනවා. රජස් ගුණය වැඩි වුණාම පුජ්‍යලයාගේ අතිදාවනකාරී ස්වභාවය. ඒ වගේම ඊර්ෂ්‍යාව. ඊට පස්සේ ක්‍රෝධය. ඊට පස්සේ අනුන් පෙලාගෙන තමන් නැගිටින්න ඕනේ කියන ස්වභාවය. ඒ රජස් ගුණය වැඩි වෙනවා. උදාහරණයක් ඇටියට දැන් හරක් මස් වල තියෙන උෂ්ණ ගුණය. රජස් ගුණය තියෙන්නේ උෂ්ණ ගුණය. එතකොට අර ගින්දර වැඩියෙන් එකතු වෙනකොට මොකද්ද වෙන්නේ? ඒක එහෙම ඇවිලෙන. අනික් කාරණේ තමයි මේ දැන් උදාහරණයක් ගෙන ආමිය පිළිබඳව සංකල්පයක් තියෙනවා ආයුර්වේදයේ. ඒක මම බොහොම කෙටියෙන් පොඩි උදාහරණ දෙකක් අරගෙන පැහැදිලි කරන්න. දැන් මේ වජිර මහත්තයා අපිට ගින්දරක් අවුලනවා. ඒ ගින්දරට ඕනවට වැඩිය රොඩු දැම්මොත් මොකද්ද වෙන්නේ? ගින්දර නිවෙනවනේ. ඊට පස්සේ රොඩු නොදා හිටියොත් මොකද්ද වෙන්නේ? ඒ ගින්දර නිවෙනවනේ. දැන් අපි අර මං ඉස්සෙල්ලා කියපු උදාහරණෙමයි අපි ඔය මොනවද මේ මිරිස් 3-5 ඒවා වැඩිව උයන නැත්නම් අර බාබිකියු හරි එහෙම නැත්නම් ඔය සෝස් දාන ඒවා ඔක්කොම දාලා අපේ ආහාර රුචිය වැඩි කරගන්න. එතකොට අපි ගන්න ආහාර ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙනකොට නමුත් ඒ පුජ්‍යලයට අනුරූපව තියෙන ආහාර දිරවීමේ ශක්තියට මොකද්ද වෙලා තියෙන්නේ? ආහාර දිරවීමේ ශක්තිය ඒ පමණමයි. ඒ පුජ්‍යලයේ ආහාර දිරවීමේ ශක්තිය පමණයි. නමුත් ඒ පුජ්‍යලය ආහාර වැඩි ප්‍රමාණයක් ගන්න. වැඩි ප්‍රමාණයක් ගත්තාම මොකද්ද වෙන්නේ? අර ආහාර ජීර්ණය වෙන්නේ නැති කොටස් තමයි ශරීරයට උරා ගන්න. එතකොට කියනවා දැන් බටහිර විදියට කියනවා කොලෙස්ටරෝල් හැදුණා. මහත් වුණා. ඊට පස්සේ මේ ඇවිදින්න බෑ. හන්දි කැක්කුමයි. ඒ වගේ දේවල් කියනවනේ. එතකොට අපේ ආහාරයත් එක්ක රෝගකාරක අනිවාර්යයෙන්ම වෙනවා. දෙවෙනි කාරණේ විරුද්ධ ආහාර. විරුද්ධ ආහාර සංකල්පය ආයුර්වේදයේ බොහොම පැහැදිලිව තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් කොකුල් මස් එක්ක මුදවපු කිරි නැත්නම් කිරි වර්ග අනුභව කරන්න හොඳ නැහැ. ඒක රෝගකාරකයි. අපි අද මොකද කරන්නේ? දැන් ප්‍රධාන වශයෙන් බුපේ එක නැත්නම් ඔය අපි සාදයකට ගියාම මේ කොකුල් මාස් එහෙම හොඳ ප්‍රමාණයක් වළඳලා අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේ මුදවපු කිරි නැත්නම් කිරි ආහාරයක් කස්ටර්ඩ් හරි එහෙම නැත්නම් මුදවපු කිරි හරි එහෙම නැත්නම් අයිස්ක්‍රීම් හරි ඔය වගේ දෙයක් නේ අපි ගන්න. ඉතින් එතකොට විරුද්ධ ආහාරයක් වෙන්නේ නැද්ද? ඉතින් අපි කියනවා අපිට ලෙඩ වැඩි කියලා. ඉතින් ඒ ලෙඩ වැඩි වෙන්න මූලික හේතුව තමයි ආහාර රටාවේ කිසිම පාලනයක් නැහැ. මොකද හැම වෙලාවෙම මන් දන්නේ දැන් වජිර මහත්තයට අත්දැකීමක් තියෙනවද කියලා අපි හිතන්නකෝ දැන් සාදයකදී බුපේයකට ගියන් පස්සේ අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්න අපි බෙදාගන්නේ නැතුව
අර බෙදන මිනිස්සු කොච්චර කොත ගහලා බෙදා ගන්නවද ඔන්න කජු ප්‍රමාණයක්. ඊට පස්සේ මේ මස් ලොකු ප්‍රමාණයක්. ඒ මස් එක්කම ආයෙ තව මාළු කෑල්ලක්, බෙදපු මාළු කෑල්ලක්. අර ඒ මිනිසුන්ගේ රස තෘෂ්ණාව උපරිමයට ගිහිල්ලා. ඉතින් එතකොට ආයුර්වේද හැටියට අර සමතුලිත ආහාරයක් නෙවෙයි තියෙන්නේ. හොඳයි. ඇත්තටම දැන් හඳුරෝ දැන් ඔය මාංශ සම්බන්ධයෙන් අපි හොයාගෙන යනකොට මේක ඇත්තටම මේ සාකච්ඡාවේදී මට පැහැදිලි වුණු කාරණයක් තමයි මේක හොයාගෙන මෙහිම මාංශ ගැන කොහොමද එහෙම හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. වහන්සේ පැහැදිලි කරා මේ ලැබෙන ආහාරයෙන් සන්තුෂ්ත වෙන්න කියලා. දැන් මේ හොයන අයට අපි පැහැදිලි කරොත් එහෙම වහන්සේ ජීවක සූත්‍රය පිළිබඳව අදහසක් ගත්තා. සුප්පිය උපාසිකාව පිළිබඳව, උප්පලවන්න රහත් මෙහෙණිය පිළිබඳව, ආමගන්ධ සූත්‍රය පිළිබඳව මේ සියලු තැන් පැහැදිලි කරා. දැන් ඔය දෙවිදත් තෙරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සාකච්ඡා කරා. මේ ආදී වූ කාරණාවලදී මේ දැන් ඔය මේ චුන්ද සූකර සහ චුන්ද කර්මාර පුත්‍රයාත් පටලවාගෙන සූකර මද්දවය පිළිබඳව බොහෝ වාද විවාද පවතිනවා. මේ වාද කළ යුතු තත්ත්වයක් යයි මා පිළිගන්නෙත් නැහැ. මේක සොයා යුතු තත්ත්වයක් කියලා මා පිළිගන්නෙත් නැහැ. හැබැයි මේ සොයන අයගේ පැහැදිලි කර ගැනීම පිණිස මම මේ ප්‍රශ්නය ඔබ වහන්සේට යොමු කරනවා. වජිර මහත්තයා මෙහෙමයි දැන් චුන්ද සූකර කියන්නේ ඌරු කොටුවක් පාලනය කරපු මිනිහෙකුට බර මිනිස්සෙක් කියලානේ කතාව යන්නේ නේද? ඔව්. ඊට පස්සේ දැන් අතන අර අන්තිම දාණයනේ ඔය ප්‍රශ්නේ. චුන්ද කර්මාර පුත්‍ර. ඔව් කර්මා ඇත්තටම චුන්ද කර්මාර පුත්‍ර කියන්නේ රත්තරන් බඩු හදපු මිනිස්සෙක්. කුසිනාරාවේ හිටියේ. කුසිනාරාව කිට්ටුවේ හිටියේ. කුසිනාරාවෙත් නෙමෙයි. එයා මේ කුසිනාරාවටත් මෙහා පැත්තේ හිරඤ්ඤවති නදිනුත් මෙහා පැත්තේ හිටපු කෙනෙක්. මේ බුදුරජාණන් වහන්සේට අන්තිම දාණය දෙනකොට ඒක සමහර අය කියනවා ඒක ඌරු මස් කියලා. සමහර අය කියනවා ඌරු මේ කොටුවක හැදිච්ච හතු වර්ගයක් කියලා කියනවා. ඒතොර අර දැන් ඔබතුමා විමසපු හොයපු කාරණා වලින් කිව්වා ඊටා මිලාදික හතු විශේෂයක් කියලා සමහර අය අතර සංවාදයක් තියෙනවා කියලා. ඇත්තටම වඩාත් කිට්ටු අදහස තමයි වඩාත් ලං වෙච්ච අදහස. මේක ගැන ගොඩාක් විසංවාදී අදහස් තියෙන්න පුළුවන්. දැන් සමහර තැන්වල තියෙනවා මේක ලාමකත් නොවුණු මෝරපුත් නැති මේ ඌරෙක්ගේ මාංශයක් කියලා. තවත් තැනක තියෙනවා හතු වර්ගයක් කියලා. හැබැයි මේ විදිහට අපි මේ ආහාරය ගැන සංවාද කරන්නේ ඇයි කියලා හොයලා බැලුවට පස්සේ ඒ සංවාදයේ ප්‍රධාන ඉලක්කය තමයි උන්වහන්සේ වැළඳුවද නැද්ද කියලා හොයන්න. ඒ කියන්නේ මේ හිතේ සැකය. ඔව්. උන්වහන්සේ වැළඳුවද නැද්ද කියලා හොයන්න වජිර මහත්තයා අන්තිම කෑම හොයන්න ඕනේ නැහැ. දැන් අපි අර ඉස්සලා කියපු ආමගන්ධ සූත්‍රය වගේ දේශනාවලින්ම පේනවා නොවලඳපු ශාස්ත්‍රූවරයෙකුට අර විදිහේ චෝදනාවක් කරයිද? ජීවක වෛද්‍යවරයා වගේ බොහොම හිතාම කිට්ටු කෙනෙක් මිනිසුන්ගේ පොදු ජනතාවගේ මතය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට කියද්දී උන්වහන්සේ වැළඳුවේ නැත්තම් උන්වහන්සේට එහෙම චෝදනාවක්වත් එයිද? ඒතොර එහෙම මේ ඔබ වහන්සේ බලන්නකො මෙච්චර වළඳන්නේ නැතුව ඉද්දිත් මිනිසු මෙහෙම කියනවනේ කියලා නේ අහන්න ඕන. ඒතොර බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ ආකෘතියෙන්ම පේනවා උන්වහන්සේ වළඳලා තියෙනවා. හැබැයි උන්වහන්සේ වැදගත්ම දේ තමයි ಭಾರತයේ තිබ්බ ප්‍රධාන ආහාර රටාව. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සමහර තැන්වල තිබුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ප්‍රධාන ආහාර රටාව තමයි ඇල්හාලේ බත් එක්ක මස් කන එක. ඒකට හොඳම උදාහරණය තමයි චක්කවර්ති සීහනාද සූත්‍රය. ඒකේ අර ආහාර රටාවේ විකාශනයේ අනාගතයට විකෘති වෙන විදිය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි අනාගතයට මිනිස්සු මේ ඇල්හාලේ බත් එක්ක මස් කන එක අත්හැරලා දානවා කියලා. ඒතකොට සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සු කාලා තියෙන්නේ මේ නියුඩු හාල් එක මුහුදු මාළු වැඩියෙන් කාලා තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කාලේ සමකාලීන ආහාර රටාව දිහා බලනකොට අපිට තේරෙනවා මේ ආහාර රටාවේ ස්වභාවය බැලුවට පස්සේ ටිකක් මාංශයට බර වෙච්ච ආහාර ක්‍රමයක් ඒගොල්ලන්ට තිබිලා තියෙනවා. අනිත් එක තමයි ಭಾರತයේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන්වල හරියට මස් වැද්දෝ හිටියා. කැලෑවල ගිහින් දඩයන් කරන අය හිටියා. නමුත් ඒ දඩයන් කරන අය බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩිනකොට සමහර විට හරිය සද්ධාවෙන් හරිය ගෞරවයෙන් ඒගොල්ලන්ට දෙන්න දෙයක් නැහැ වෙන. සමහරට මාංශයක් විතරයි තියෙන්නේ ගෙදර උනේ. අවසර දෙන්න මට මේ තව කාරණා කොහොම පැහැදිලි කරන්නේ. හැබැයි මාංශ අනුභවයට නීති රීති දැම්මේ නැතුණාට බුදුහාමුදුරුවෝ වෙළඳන් කරන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ මාංශ වෙළඳන්. ඒක හරිය ලස්සන එකක්. බුදුදහම හරිය අමුතු එකක්. දැන් මාංශ වෙළඳාම නොකළ යුතු වෙළඳාමක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හැබැයි මාංශ වැළඳීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මාංශ වෙළඳාම් නොකර මාංශ කන්නත් පුළුවන්.
පුළුවන් අවස්ථා තියෙනවනේ කනවා නම්. මගේ කන්න කියලා නෙමෙයි. දැන් ඔක තර්කයක් විදිහට ගොඩනගනකොට දැන් මේ සමහර වෙලාවට කැලෑවේ මේ එහෙම මැරිච්ච සත්තු ගෙනල්ලා මිනිස්සු ආහාරය හදාගෙන තියෙනවා. එතකොට එහෙම ඒතර මාංශ වැළඳීම කියන්නේ එකක්, වෙළඳාම කියන්නේ තව එකක්. මේක දෙකක් විදිහට දකින්න ඕන අර ප්‍රාණඝාතය වගේම. ඒ නිසා දැන් මේ හැම කාරණයකින්ම හේතු ගැන්වෙන්න පුළුවන්. මේ හඳුර නොකිය කන්න කියනවා. නොකිය කන්න කියනවා. කෙනෙක් කවන්න කියන්න පුළුවන් මේ වෙළඳන් කරන්නේ කන නිසානේ කියලා. ඔව් දැන් ඒක තමයි. දැන් මේ විදිහට අර හේතුඵලවාදීව ඈතට බලනකොට මම කියන්නේ එච්චර අන්තයට ගිහින් අපි කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ නොකන කෙනෙක් නොකා ඉන්න එක වඩා හොඳයි. ඔව්. බුදුදහමත් කියන්නේ ඒක. නොකා ඉන්න එක අනේ සාදු කියලා අපිත් අනුමෝදන් වෙන්න. මම පුද්ගලිකව ප්‍රිය කරන දෙයක් තමයි භික්ෂුවකට උනත් මස් මාංශ නැතුව කැදානි ටික දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. නමුත් මට අර ධර්මයේ තියෙන තැන්නේ මට කියන්න උවමනාව තිබ්බේ. එහෙම නැතුව මගේ පුද්ගලික අදහස නෙමෙයි. මම පුද්ගලිකව වඩාත් ප්‍රියයි නිර්මාංශ ආහාරයක් භික්ෂුවකට උනත් දැන් පිළිගන්නව නම් ඒක ඊටාම හොඳ අවස්ථාවක්. දැන් පහුගිය දවසක අපි දානයක් දුන්න අපි අඳුරන මහත්තයෙක් සම්පූර්ණ දානි නිර්මාංශයි. ඉතින් ස්වාමීන් වහන්සේලා හරි ප්‍රියමනාපව වැළඳුවා. එහෙම වළඳනයකේදී මේ මස් නැහැ කියලා හාමුදුරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ මාංශය කියන එක මහා ඇත්තටම බුද්ධ දේශනාවෙන් බලනකොට මාංශ වැළඳීම කියලා කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන ඕලාරික පැවැත්මක්. ඒක නොකර ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් ಭಾರತೀಯ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සමකාලීන පරිසරයේ හරියට ඒ මස් විකුණපු අය, මස් උයාගත් අය, මාංශයෙන් මේ යැපිච්ච මිනිස්සුන්ට ඒ වගේ ගෙවල් වලට යනකොට සමහර විට බුදුරජාණන් වහන්සේට දෙන්න දෙයක් නැහැ මේ මිනිසුන්ට. ඒ මිනිසුන්ට දෙන්න දෙයක් නැතිකොට අර මස් ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ පාත්‍රයට දාන්නේ. එතකොට උන්වහන්සේ අතවහලා කියන්නේ අපෝ එපා මම මේ සරුවඥතා ඥානයක් තියෙන ශාස්ත්‍රවරයෙක් මට මේ වගේ කෑම එපා කියලා ප්‍රතික්ෂේප කරන්නේ. ඇයි? උන්වහන්සේට මහා කරුණාවක් තියෙනවා. ඒ මහා කරුණාවක් තියෙන නිසා උන්වහන්සේට මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් වළඳනවා. හේතුව තමයි උන්වහන්සේට ආහාරය ගැන විශේෂ අදහසක් නැතිකම. දැන් හොඳම දේ තමයි අපේ මේ පුද්ගලික රුචි අරුචිකම් අල්ලගෙන අපි මේ වගේ කාරණයක් ගැන දිහා බලනවට වඩා ධර්මානුකූලව හිතලා ධර්මයේ ඊට වඩා පෙන්වන ಗುಣධර්ම දියුණු කරන එක. බුදුදහමේ ඉලක්කය මේ කෑම වට්ටෝරු ගැන කියන එක නෙමෙයි. බුදුදහමේ ඉලක්කය තමයි සංසාර දුක ඉවර කරගන්න ධර්මයේ මතු කරන එක. ඒකට සංසාර දුක ඉවර කරගන්න කෙනෙකුට ආහාර රටාව ඒකේ නිර්මාංශද ඒකේ මස් තියනවද කියන එක අදාළ නැහැ. මොකද බුදුදහමේ ප්‍රමුඛ හැම තැනකින්ම වජිර මහත්ය ස්පර්ශ වෙන්නේ නිවනනේ. එහෙමයි. දැන් බුද්ධ දේශනාවේ තියෙන ওই පහරාද වගේ සූත්‍ර දේශනාවල මහණෙනි මේ මහා සමුද්‍රයේ තියෙන ලවණ රසය වගේ හැම තැනකම තියෙන නිවන් රසයේ කුළු ගැන්විලා කියනවා. එතකොට නිවන් රසයේ කුළු ගැන්විලා තියෙන පණිවිඩයේ ප්‍රමුඛ ඉලක්කය චතුරාර්ය සත්‍ය පිළිබඳ සසර දුක ඉවර කර ගැනීම ගැන කියන එක. එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ ওই ආහාර තෝරලා බේල කියන්න ගියා නම් ත්‍රිපිටකයේ ආහාර වට්ටෝරු වලට වඩා වෙන මොකුත් ඇත්තෙත් නැති වෙයි. මොකද එච්චරට ආහාරය ගැන සමකාලීන ಭಾರತයේ පව විශාල අදහසක් තිබුණා. අනිත් එක නිර්මාංශ වෙන එක හොඳයි. ඒත් එක්කම අපි දියුණු කරගන්න ඕන ಗುಣධර්ම තියෙනවා වජිර මහත්තයා. නිර්මාංශ වෙන ගමන් සීලයෙන් ශක්තිමත් වෙන්න බලන්න. තිසරණිය තුල ශක්තිමත් වෙන්න බලන්න. ධර්මයේ තුල දායාද වෙන්න බලන්න. ඇත්තටම මේක හේතුඵල ටිකක් ඇත්තටම තියෙන්නේ. මාංශය තුල පවා මේ කුකුල් මස් කනකොට ඒ කුකුල් මස් ඇස්සේ කුකුල්ලු දකින්න හදන්න එපා. එතකොට දැන් අර අපි පුරුදු වෙන්න ඕන හැම වෙලාවකම මේ පවතින හේතුඵල ටික. ඒ කියන්නේ දැන් සමහරට ඒ සතා මැරුණ දැන් අද මිනිසුන්ගේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා අර මේ දැන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය කරුණාව දක්වන්න කිව්වේ මේ ජීවත් වෙලා ඉන්න සත්තුන්ටනේ. අද මිනිසුන්ගේ මෛත්‍රී කරුණාව තියෙන්නේ මැරිච්ච සත්තුන්. ඒකෙන් දැන් වහන්සේ මතු කරන නිසා දැන් එහෙම මේ මාංශ අනුභව කරන කෙනෙකුට මෛත්‍රිය වඩන්න බාධාවක් තියනවාද? එහෙම බාධාවක් නැහැ. මාංශ අනුභව කරන කෙනෙකුට මෛත්‍රී සිතට කිසිම බාධාවක් නැහැ. හේතුව තමයි ඒ ආධ්‍යාත්මයට බාධාවකුත් නැහැ. දැන් අපි කියවනේ අර උත්පලවන්නා භික්ෂුණිය ගැන. උත්පලවන්නා භික්ෂුණිය මාංශය අරගෙන ඉහළ අහසට පැන නැගලා සමාපත්තියට සමවැදිලා බුදුරජාණන් වහන්සේ ළඟට අන්දවණින් ඉන්නේ. එතකොට ඇයගේ චිත්ත සමාධියට බාධාවක් උන්නේ අතේ මාංශයක් තියෙනවා කියන එක. එතකොට මේ අර පිරිසුදු අද මිනිස්සු මේක අල්ලගෙන තියෙන වෙන මොකොත් නිසා නෙමෙයි වජිර මහත්තයා. මේකෙන් පේන එක දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු ಗುಣධර්ම කියලා හිතාගෙන ඉන්නේ මේ බාහිරින් හදාගත්ත දේවල් ටික. ඒතර බාහිරින් හදාගත්ත දේවල් ටිකක් ಗುಣධර්ම විදියට වජිර මහත්තයා දකින්න පටන් ගත්තට පස්සේ ඔය නිර්මාංශ වීම වගේ පොඩි දේවල් ටිකක් විතරයි මිනිසුන් ඉතුරු වෙන්නේ. ඊට වඩා දෙයක් එයාගේ ජීවිතේ නැහැ. ඒ නිසා මම කියන්නේ නිර්මාංශ වෙන එකත් එක්කම මම කියන්නේ මස් කන්නේම නැතුව ඉන්න පුළුවන් ඒක ඊටාම හොඳ දෙයක්. හැබැයි මෙතන තියෙන බරපතල ප්‍රශ්නය තමයි කන ගමන් සමහරට මේ කන කෙනෙක් ඉන්න පුළුවන්
එයාට ආහාරය ගැන විශේෂ අදහසක් නැහැ. නමුත් එයා ආහාරයට ගන්නවා මාංශي. ඒ මාංශය ආහාරයට ගන්න ගමන් එයා සමහරට හොඳට භාවනාවක් කරගෙන ಗುಣධර්මිකුත් දියුණු කරගෙන ඉන්නවා. එයාට ලැබිච්ච දේ කනවා එච්චරයි. එතකොට අර නොකන කෙනා අරයා දිහා හරි ද්වේෂ සිතකින් බලන්න. හරි වෛරී සිතකින් අර දිහා බලන්න. සමහරට අර නොකා වෛරී සිතක් දියුණු කරන කෙනා නිරේ යනවා. මෙයා මොනවා හරි ලැබිච්ච දෙයක් කාලා මාංශයක් වෙන්න පුළුවන්, එළවලුයි බතුයි වෙන්න පුළුවන්, මොනවා හරි කමක් නැහැ කන ගමන් අර ಗುಣධර්ම දියුණු කරන කෙනා සුගතිය යනවා. අර නිර්මාංශයි කියන කමෙන් මාන්නක්කාරකමටපත් වෙච්ච කෙනා දුගතිය යනවා. ඒ නිසා බාහිර ආටෝප වලින්, බාහිර චර්යා වලින් ආධ්‍යාත්මය ගැන හොයන්නේ නැතුව හොඳම දේ තමයි මේ ගැඹුරු හිත දියුණු කර ගැනීම, සීලයෙන් ශක්තිමත් වෙන එක, ධර්මයක් පුහුණු කරගන්න එක. මෙන්න මේ වගේ දේවල් වලින් ශක්තිමත් වෙන එක. අනික තමයි අර ඉස්සලා කියපු එක. දැන් ඔබතුමා හිතලා බලන්න මාංශ වැළඳීම ප්‍රාණඝාතයට කොතනින්ද සම්බන්ධ වෙන්නේ කියලා කියන්නේ. සම්බන්ධ වෙන තැනක් නැහැ. එතකොට මාංශ අනුභවයේ එක පැත්තක්. ඊට පස්සේ මේ ප්‍රාණඝාතයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ පෙන්වන දෙය කාරණා එක පැත්තක්. නමුත් මගේ පුද්ගලික අදහස තමයි ධර්මයේ එහෙම තිබුණට හැම වෙලාවකම අපිට අර බුද්ධ ආදී රහතන් වහන්සේලා වගේ අපිට හිතන්න බෑනේ. හැම වෙලාවකම අපි ප්‍රපංච ලෝකයක් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. අපේ උපාදානයන් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට වගේ රහතන් වහන්සේලාට වගේ අතහැරීමෙන් අපිට කන්න බෑ. අතහැරීමෙන් කන්න බැරි නිසා හොඳම දේ තමයි මේ මාංශ ආහාරයකට යොමු නොවි ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. යොමු වෙන්න කියලා අන්තයකට ගිහින් අපිට කියන්න බෑ. මොකද ඒක අපගේ බුදුරජාණන් වහන්සේවත් කිව්වේ නෑ. කෙනෙක් කියන්න පුළුවන් අර අපි හැමදාම කියනවා වගේ මේ නෑ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වට මේක හිතලා තමයි උන්වහන්සේ කියන්නේ නැත්තේ කියලා උපකල්පන හදන්න පුළුවන් නේ. ඒතර බුදුරජාණන් වහන්සේලා අපි වගේ මේ වහින් වරෝ කතා කරන පිරිසක් නෙමෙයි. කියන්න ඕන දේ බුදුරු කෙලින්ම කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය තුල ඍජුව ගත්තට පස්සේ නිර්මාංශ විය යුතුයි, නිර්මාංශ වීම ගුණයක්, නිර්මාංශ වීම සීලයකට සම්බන්ධයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් උගන්වලා නැහැ. ඒ කියන්නේ මේ ලුහු බැඳ ගොස් තමන්ගේ අනුභවය පිණිස, මාංශ අනුභවයේ කිරීමේ ආශාව පිණිස ප්‍රාණඝාත කිරීමෙන් වැළකීලා ඉන්න උන්වහන්සේ අපිට දේශනා කරනවානේ. ඒ තුල අපිට ගොඩනගා ගන්න පුළුවන් යම් අදහස් ටිකක් තියෙනවා. දැන් මාංශ වෙළඳාම ප්‍රතික්ෂේප කිරීම ඇතුළේ අපිට ගන්න පුළුවන් අදහස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ ඇතුළට කිමිදිලා බැලුවාම මට මේ අවසානයක් හොයාගන්නයි මම ඔබ වහන්සේ ගාවට ආයෙත් එන්නේ. අපිට මේ දේවල් වලට වැඩිය වඩන්න ගුණධර්ම තව බොහොමයක් තිබෙනවා. අන්නේ ගුණධර්ම වෙත ගමන් කරන්න ආහාරයේ එල්ලී නොසිට ගමන් කරන්න යයි නේද ඔබ වහන්සේට. ඇත්තටම අජිර මහත්තයා මේ වගේ ආහාරයේ වගේ දෙයක් අල්ලගෙන මේ අපි ඒකට මේ ලැබිලා ඒකම අල්ලගෙන ඉන්නවා නම් ඒක ඊටාම ප්‍රාථමික අවස්ථාවක්. ඒක එච්චර වැදගත් අවස්ථාවක් නෙමෙයි. මොකද ආහාරයෙන් විමුක්තියක් හොයපු ශාස්ත්‍රවරයෙක් අපිට ඉන්නේ. උන්වහන්සේ ආහාරයෙන් විමුක්තිය හොයලා කියනවා ආහාරයෙන් විමුක්තියක් නැහැ කියලා. ඒ නිසා මම කියන්නේ ওই නිර්මාංශ වීම වගේ දෙයක් ලොකුවට අල්ලගෙන ඒක ගුණයක් විදියට දකින්න එපා කියලා. සමහර අය ඒක ගුණයක් විදියට දකින්න හදනවා. ඒ ගුණයක් විදියට දකින්න ගිහින් විශාල මාන්නක්කාරකමක් ඔළුවේ ගොඩ නගා ගන්න. හරි මාන්නෙන් ඉන්නේ මම නිර්මාංශයි කියලා. එතකොට මේ මාන්නයා කොච්චර ඒක තව දියුණු කරගන්නවද කියලා නම් අහම්බෙන් හරි කන කෙනෙක් දැක්කොත් එහෙම ගරහා තමයි එයා ඉන්නේ. ඊට පස්සේ අර කන කෙනා කෙරෙහි හරි වෛරී සිතක්, ද්වේෂ සිතක් හදාගෙන සමහරට අර කන කෙනාට කිසි අදහසක් නැහැ. ඔය නිකන් ඒ වෙලාවේ තියෙනවා කනවා එච්චරයි. අනිත් එක තමයි මේ දැන් මාංශානුභවය තුල මේ Tamanගේ ශරීරයට අහිතකර බලපෑමක් වෙනවා කියලා අපිට එකහෙලා කියන්න බෑ. හේතුව තමයි දැන් තියෙන එළවලු ලොකු අවුලක් තියෙනවා. එළවලු වලත් විශාල අවුලක් තියෙනවා. ඒ නිසා මේ මාංශවල අනිත් එක තමයි මේක නිසා මේ වර්තමාන බෞද්ධ පරිසරයට වැදුන දරුණු පහරක්. හොඳම උදාහරණය තමයි ඕක හොඳට සමාජගත කරන්න ගිහින් අන්‍යාගමිකයි තමයි ප්‍රයෝජන ගත්තේ. හොඳම දේ ඔය මුහුදු බඩ ප්‍රදේශවල ඉන්න මිනිස්සු දියඹට යනවා. දියඹට ගියාම මේ මිනිස්සු අතර හැම වෙලාවකම යටිහිතේ වැඩ කරා. ඒ ගෙවල් දොරවල් වල ඉන්න අහිංසක දරුවෝන්ගේ අහිංසක අම්මලාගේ හිතේ වැඩ කළා. මේක බරපතල අකුසලයක්, බුදුදහමට විරුද්ධ දෙයක්. මේ විදිහට දැක්කා. ඒ දකින්න එකෙන් අන්‍යාගමිකයි ප්‍රයෝජන ගත්තා. ඒ නිසා තමයි මුහුදු බඩ ප්‍රදේශවල විශාල පිරිසක් අන්‍යාගමිකයන්ට ග්‍රහණය වුණේ. ඒ නිසා අපි මේ වගේ දෙයක් නිසා තිසරණේ නසා ගන්න නරකයි. අද මිනිසුන්ගේ තිසරණේ නැසිලා තියෙනවා මේ වගේ දෙයක් නිසා.
අපි ඊටාම පරිස්සමින් මේ මොහොතේ ඊටාම හොඳින් අර චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන මේ දුක පිළිබඳ තේරුම් අරගෙන මේ සංසාර විඩාව තේරුම් අරගෙන මේ සංසාර දුක හමාර කරගන්න තැනක් හොයනවා වෙනුවට මේ කැම ටිකක් අල්ලගෙන කැමින් පිරිසුදු බව අපිරිසුදු බව හොයන එක බොහොම ප්‍රාථමික අවස්ථාවක්. ඒ නිසා අපි කියන්නේ ඔබේ ආහාර රටාව පුළුවන් තරම් නිර්මාංශව යොදා ගන්න බලන්න. එතකොට මේ නිර්මාංශව යොදා ගන්න ගමන් මේ ධර්මයේ පුහුණු කරන්න. එතකොට කන නොකන එක ඔබ තීරණය කරන්න. ඒ නිසා තමයි මම මේ සාකච්ඡාව පටන් ගනිද්දිම කිව්වේ ඔබේ රුචි අරුචිකම් වලට අපිට අදාළ නැහැ. කැමැත්ත අකමැත්ත ඔබේ වැඩ. එතකොට මේ කන දේ ඔස්සේ ධර්මයක් මතු කරගන්න අපිට පුළුවන්. එතකොට මේ ධර්මයක් මතු කරගන්න ආහාරය තුලිනුත් ධර්මයක් මතු කරගන්න පුළුවන්. එතකොට හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මතු කරගෙන සතර සතිපට්ඨානයේ දැන් වැඩි යුතු කොච්චර දේවල් තියෙනවද නේ? සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය පංච බල පංචේන්ද්‍රිය සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංග මේ වගේ වඩන්න මහා සාගරයක් වගේ දේවල් ටිකක් තියෙද්දි මේ ආහාරය වගේ ඊටාම සුවල්ප දෙයක් අල්ලගෙන අපි ගොඩාක් ලොකු සංවාදයක් හදන එක මම කියන්නේ තේරුමක් නෑ. ඒ නිසා කන කෙනෙක් කාපු ආවේ නොකන කෙනෙක් නොකාපු ආවේ ඒ කන කෙනාට අර බුද්ධ ආදී රහතන් වහන්සේලා වගේ හිත හදාන කන්න පුළුවන් නම් අනේ කිසි ප්‍රශ්නයක් නෑ. අපිත් සාදු කියලා පැත්තකට වෙන්නම්. නොකන කෙනෙකුට අපි කරුණාවෙන් අනුශාසනා කරන්නේ ඔබ නොකා ඉන්න එක වඩාත් හොඳයි. තවදුරටත් ඒක දියුණු කරගත යුතුයි. තවදුරටත් ඔබ නොකා සිටිය යුතුයි. ඒ නොකා ඉන්න ගමන් නොකා ඉන්න එක සීලයක් හෝ ගුණයක් හෝ ධර්මයක් විදිහට දකින්න නැතුව ඔය නොකා ඉන්න ගමන් නිර්මාංශව ඉන්න ගමන් ඔබ සතිපට්ඨානිය තුල සම්‍යක් ප්‍රදාන වීරිය තුල ගුණධර්ම තුල සීලයක් තුල ශක්තිමත් වෙලා ඒ මානව ගුණධර්ම තුලින් ශක්තිමත් වෙන්න කියන්න තමයි මට උවමනාව තියෙන්නේ. හොඳයි අපි මේ කතා බහ අවසන් කරන්නේ ඔබට ආරාධනා කරමින් තව සොයා බලමින් ඔබට අනුගත වන ආකාරයට ඔබේ ජීවන රටාව ගොඩනගා ගන්න. මෙය සමහර වෙලාවට තවදුරටත් ගවේෂණය කරමින් ඔබේ දැන් සමහරවිට අපි පොදුවේ මේ සාකච්ඡාව සිද්ධ කළේ. මේ පොදු සාකච්ඡාව Tamanට අනුගත වෙන්නේ කොහොමද කියලා නැවත විමර්ශනය කරමින් හොයා බලන්න. ඒ ඔස්සේ ගමන් කරන්න. ඉතින් ඔබට ඒ සඳහා ආරාධනා කරමින් අපි මාලිගාවත සුධර්මාරාම වාසී රාජකීය පඬිත හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදරිව පාදාභිවන්දනයෙන් යුතුවයි අපේ ගෞරවයේ ආචාර්ය පිරිනමන්නේ අද සාකච්ඡාවට වැඩම කළාට. ඒ වගේම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය උදය සමරතුංග මහත්මයාටත් අයුබෝවන් අද වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි. සාරගවේෂී තවත් පියවරකින් අපි හමු වෙමු. ඔබට රටට තෙරුවන් සරණයි.